කෙරෙහි සත්‍යය හොරාව. අයිබෝන් ඔබ මේක්වන්නේ නින්නද සජීවී සංවාදය සමගයි දෙහුරාවක් ඔබ සමග රැඳෙන්නට අවසරයි රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ ඔබ වෙත ගෙන එන සති අග දේශපාලන හමුව ඔබ දන්නවා නිරන්තරවම ජනතාවගේ දේශපාලන සවිඥානිකත්වය වෙනුවෙන් කතා බහ කරන පොදු ජනයාගේ දේශපාලන කියවීමට අරුතක් එක් කරන උන්ගේ දේශපාලන වඩා හොඳ කියවීමක් ඔවුන්ට ලබා දීම සඳහා මේ සංවාදය අපි ජනගත කරමින් ඉන්නවා. ඔබගේ ප්‍රතිචාර අපට විශාල වශයෙන් ලැබෙනවා. ඒත් එක්කම ඔබ අපට යෝජනා ඉදිරිපත් කරනවා. යෝජනා අනුව මෙම සංවාදය මහජන සංවාදයක් බවට පත් කරන්නට අපි නිරන්තරවම කටයුතු කරනවා. අපි හිතනවා ඔබමා මේ රටේ දේශපාලනිකව අපි බලාත්මක වෙන්නේ කොහොමද කියන කාරණේදී රටකට සංවාදයක් හරි වැදගත්. පක්ෂවල විපක්ෂවල සහ අනිකුත් දේශපාලන මතධරණ කණ්ඩායම්වල සහ තවත් මතනීත නිපදවන කණ්ඩායම් ඇතුලේ මේවා අතර තියෙන දේශපාලනික හරය අර්ථය නැත්නම් දේශපාලනික අරටුව අපිට විභාග කරගන්න පුළුවන් නම් අපි හිතනවා ඔබට මට වඩා හොඳ දේශපාලනික වටපිටාවක් රටේ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ දක්වන ප්‍රතිචාරවලට අපි බොහොම ගරු කරනවා. ඔබ බොහෝ දේවල් අපට ලියා ඒවා තිබෙනවා. ඒ සියල්ල පිළිගනිමින් අපි මේ සංවාදය සැබවින්ම බොහෝ පාක්ෂිකයන් ගෙන්වලා ඒ අයගේ දේශපාලන අලෙවිකරණ වැඩසටහන් ඔස්සේ සංවාදය අපි ගෙනියන්නේ නැහැ. ජනතාවගේ පාර්ශවයෙන් කිසියම් ආකාරයක සංවාදයක් ගොඩනගන්නයි අපි නිරන්තරව උත්සාහ කරන්නේ. ඒ නිසාම අපි හිතනවා 2020 ජනමතය පිළිබඳව අද දවසේ ඉඩකඩ වෙන් කරගන්න. 2020 ජනමතය කොයි බටද කියන කාරණය තමයි අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ආරාධනා කරා බොහොම ගෞරවයෙන් නීතිඥ ගාමිණී විජේවර්ධන මහත්මයාට අද සංවාදයක අසුනකට අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමන්. ඒත් එක්කම අපි දේශපාලන ක්‍රියාදර අනුර වීරසේකර මහත්මයාට ආරාධනා කරා අපි අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඊටතුනේ අපගේ දේශපාලන කියවීම ඊටාම ධනාත්මකව අරුත්බරව ඉස්සරහට රැගෙන යන්න අවශ්‍යයි. මොකද තීරණාත්මක තැනක අපි ඉන්නේ. ඒ තමයි මැතිවරණයක් අභියස අපි ඉන්නේ. ප්‍රධාන මැතිවරණයක් අභියස ඉන්නේ. අපිට තව කෙටි කාලයයි තියෙන්නේ. මම කැමතියි දැන් මේ 2020 මැතිවරණයේ ජනමතයේ කොයි බටද කියන කාරණේ කතා බහ කරන්න කලින් ගාමිණී විජේවර්ධන මහත්මයා ඔබට අවස්ථාව ලබා දෙන්න. මේ රටක ජනතාවට දේශපාලනය කරන්න හම්බ වෙන එකම අවස්ථාව තමයි මේ තමන්ගේ ප්‍රකාශනය. ඒ ජනමතයක් රටක වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ කතා බහ කරන්න පොඩි අවස්ථාවක් ගන්න. ඔබට අවස්ථාව තියෙනවා සංවාදය ආරම්භ කරන්න. ඔව් බොහොම සතුටුයි. කාලෙකට පස්සේ නැවතත් අපි රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියට ආවා. මීට පෙර අපි මෙහිදී කතා කරලද නොයෙකුත් මාතෘකාවන් වලදී අවධානය යොමු කළ ඔබ කලින් සඳහන් කළා වගේ පෙරවදන සපයමින් ජනතාව වෙනුවෙන් ජනතාව අතරේ සංවාදශීලී වෙන ඒ කාලීන යුග අවශ්‍යතාවන් සඳහා වන කතිකාවතක් සඳහා මෙහිදී අපි පෙරවදන සපයන අතර ජනතාවටත් සිතන්නට පතන්නට අවස්ථාව දෙමින් ඒක සමාජගත වීමක්. ඔබ ඇසූ ප්‍රශ්නය තුල දැන් මහමැතිවරණයේ අභියස ජනමතය කෙසේ විය යුතුද කෙසේ වෙමින් පවතින්නේ යන අවධානය ගනිද්දී මේ එදා මෙදා ලෝක ඉතිහාසයේ මානවයාගේ සම්භවයේ සිටි කියන්නේ ශිෂ්ටාචාරයේ දියුණු මිනිසුන්ගේ දියුණු සමාජයේ පාර්ලිමේන්තු ක්‍රම ආදී වශයෙන් ඒවා ඉන්නට කලින් පවා යම් දෙයක් මිහිතලයේ මත සිදු වුණා නම් හොඳට ඕන නරකට ඒ සියල්ල එසේ වීමේලා ජනමතය බලපෑවා. එතකොට මේ ඔය ඈත මහා සම්මත මහා යුගයක් පැවතිච්ච මිහිතලයේ ලෝක ඉතිහාසයේ මානවයාගේ ඔය සભ્યත්වය ශිෂ්ටාචාරය කියන ඕනෑම දෙයක් සිදු වෙනකොට අවසානයේදී තේරිලා පෙරලිලා නැවතුනේ යම් තැනකද ඒ නැවතිච්ච තැන තමයි මහා ජනයාගේ මහා මතය ස්ථාපිත වුණා. ඉතින් ඒ පිළිබඳ මහා අත්දැකීම් සංසිද්ධි මතක සටහන් අප තුල ඕනතරම් තියෙනවා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්. ආසන්න වශයෙන් 2020 මහමැතිවරණය අභියස මේ ජනතාව මේ මොහොත වෙනකොට කෙසේ කටයුතු කරමින් සිටිනවද? කටයුතු කරමින් සිටින ආකාරය අගෝස්තු 5 වෙනිදා දෙන්නා වූ මේ මහා තීන්දුවට තීරණ කොයිතරම් බලපායිද? ඒ බලපෑමක් ඇති කරන ආකාරයේ මේ මොහොතේ සමාජයේ මහජන මතය හසුරවමින් තියෙනවා.
හැසිරමින් තියෙනවා, හැසිරෙන්නට බාධා තියෙනවාද, මේ ආදි වශයෙන් දේවල් හැම තැනකම දැන් ගම් නියංගම් සිසාරා හැම තැන මේ කතා බහ යනවා. මං විශ්වාස කරන්නේ ඔබ මේ දෙවෝරාවේ සංවාදය අවුලවන්නට මතු කරලන්නට හදන්නේ වඩා ප්‍රශස්ත යුගයකට, ප්‍රශස්ත හෙට දවසකට, ප්‍රශස්ත සමාජයකට තීරණාත්මක අගෝස්තු 5 වෙනිදා මහා සමාජය හසුරවන්නට නම්, හැසිරෙන්නට නම් මේ මොහොතේ මේ සමාජයේ කෙසේ මත දැරිය යුතුද යන්න වැදගත් කරුණක් වේවි. ඔබට අපට මෙම මේ මොහොතේ මහා සමාජයට මෙම රටේ හෙට දවසේ සියල්ල තියෙන්නේ වීමේලා. ඉතින් අපි එදා මෙදා තුර කවදත් මේ වඩා යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරන මිනිසුන් හැටියට දේශපාලනයේ නිරත වෙන්නේ කලාකරුවෝ, මාධ්‍යවේදියෝ, නීතිඥයෙක්, ඒ සියල්ලට උඩින් සිටින මිනිසුන් ආදරය කරන මිනිස් සමාජයට සංවේදී චරිත හැටියට අපේ ප්‍රාර්ථනය නම් පසුගිය සමයේ මං කියන්නේ මේ දශකයක දෙකක තුනක දශක 7ක නිදහසෙන් පසු ශ්‍රී ලංකාව ලෙස අපි හඳුනා ගන්නා, ඊටත් එහා සිට තුන්වෙනි ලෝකයේ රටක්, දියුණුවෙන් පවතින ලෝකයේ රටක් ආදී වශයෙන් වෙන මේ අපි අකමැති විශේෂණ පද ඉවත් කරලා ප්‍රශස්ත යහපත් සංවර්ධිත සමාජයක් නිර්මාණය කිරීමේලා මේ අගෝස්තු 5 වෙනිදා මැතිවරණ තීන්දුව ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඔබද අපද නිරන්තරයෙන් අවධානයට කතිකාවතට ලං කළ සමස්ත ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉතා උද්‍යෝගිමත්ව අවධානයෙන් බලා සිටින ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඕනෑම පක්ෂයකින්, ඕනෑම අපේක්ෂකයෙක්, ඕනෑම මැතිවරණයකදී ලබාගත් විශිෂ්ටතම ජන සම්මතය, ජන මතය අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ඉහළම ආකාරයෙන් පිරිනමන ලද රාජ්‍ය නායකයා අද පත් වෙලා ඉන්නවා. එතුමාගේ පත්වීම අපි සමාජය දන්න කරුණක්. බහුවිධ විලංගු, අභියෝග, නීති තාංචි දේවල් නිසා ඒ මහජනතාව 70 ලක්ෂයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් පිරිනමන ලද කාර්යභාරය, පිරිනමන ලද රාජ්‍ය හැසිරවීමේ කාර්යභාරය ඔහුට තනියම කරන්නට බෑ. ඒ නිසායි මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නිවැරදි මිනිසුන් ඔහුට සවියක් ලෙස දියවන්න අය පාර්ලිමේන්තුවේ අසුන් ගත යුත්තේ. එවන් වූ අය අසුන් ගන්නවන්නට මේ තුරු දින කිහිපයේදී සමස්ත ලංකාවේ මහා ජනමතයේ තීරණාත්මක සාධකයක්. ඔව්. අපි කතා බහ කරොත් ජනාධිපතිවරණය හා සම්බන්ධව ජනමතය ප්‍රකාශ වෙලා ඉවරයි. ඒකෝර දැන් අපිට නව ජනමතයක් තමයි ප්‍රකාශ කරන්නට තියෙන්නේ. ජනතාව හැටියට ජනමතය පිළිබඳව බොහෝ දාර්ශනිකයින් විවිධ කතා කියනවා. විශේෂයෙන්ම ජනමතයක් හැදෙනවා, වෙනස් වෙනවා, කඩන්න බෑ, කඩන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඒ තරමටම ජනමතය ගැන සංවාදයක් රටට අවශ්‍යයි. ඒ කියන්නේ ඉතිහාසයේ ඉඳන් මේ වන විට අපි පරීක්ෂණයක් කළොත් ඒ පරීක්ෂණය ඇතුලේ මේ ජනමතය වෙනස් වූ ආකාරය හරි අපූර්ව විදිහට දකින්න පුළුවන්. අපි කතා කරමු දැන් දේශපාලන ක්‍රියාධරයෙක් හැටියට අනුර වීරසේකර මහත්මයා ඔබලකට එන්නේ දැන්. දැන් රටක ජනමතයක වැදගත්කම ඔබටත් සමාන ප්‍රශ්නයක් හම්බෙන්නේ. දැන් රටක ජනමතයක වැදගත්කම මොන වගේද? දැන් ජනතාවට දේශපාලනය කරන්න එකම අවස්ථාව එකක්. දෙවෙනි එක ඔවුන්ගේ අවසානය ප්‍රකාශපත් කරන්නේ ඡන්දය කියන තැන. ඡන්දයෙන් තමයි මතය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක දැන් මේ කාරණාත් එක්ක ජනතාවට නිකම්ම ඡන්දයක් නෙවෙයි එන්නේ. හැබැයි ඒ කතරේ පිටිපස්සේ ඔවුන්ගේ අදහස මතය ඔවුන්ගේ දේශපාලනය නියෝජනය කරනවා. ඒකට දැන් ඒ පැත්තෙන් කල්පනා කරොත් ඔබතුමා හිතන හැටියට රටක ජනතාවට ජනමතය වැදගත් වෙලයි. පළමුවෙන්ම රංගිරි ශ්‍රී ලංකා සේවයට මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි සාකච්ඡාවක් මේ වගේ මොහොතක මේ විවිධ කණ්ඩායම් ගෙනල්ලා මේ විදිහට කතා කරන්නට පෙළඹීම පිළිබඳව මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ආරාධනා කිරීම ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. පාලි ඔබ අහපු ප්‍රශ්නේ මම පොඩ්ඩක් ටිකක් විස්තරණ වෙලා කතා කරොත් මානවයා ශිෂ්ටාචාරගත වෙච්ච දවසේ ඉඳලා මේ ජනමතය කියන එක තියෙනවා. මොකද මේ ශිෂ්ටාචාරගත වෙලා විවිධ ගෝත්‍රික කණ්ඩායම් විවිධ යුගයන් වල අපි පහු කරලා එනවා. ඒ හැම මොහොතකම නායකයා යටතේ යම් සමූහයක් ජීවත් වෙන යුගයන් තමයි අපි පහු කරලා ආවේ. හැබැයි එතනදී අපි ආසන්නතම යුගය ගත්තොත් අපි රාජාණ්ඩු යුගය ගත්තොත් එහෙම අපි ඈත යුගයේ පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා දැන් රාජාණ්ඩු යුගයේදී රජු තමයි එකම බලවතා, එකම විධායකය. නමුත් කිසිම දවසක ධර්මිෂ්ඨ පාලකයෙක්, මහ ජනතාවට වග කියන රාජ්‍ය පාලකයෙක් විදිහට රජුරෝ මහ ජනතාවගේ මතය ඡන්දකින් විමසුවේ නැහැ. නමුත් ඔහු විවිධාකාරයෙන් අපි අහලා තියෙනවා විවිධ ජනප්‍රවාද විදියට ඉතිහාස පුරා කතාවල් වල
වෙස් වලාගෙන චරපුරුෂයන් අරහා ජනතාව දක්වන ප්‍රතිචාරයන් රජුගේ රාජ්‍ය පාලනය ගැන රජුගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු හොයලා රජු නම්‍යශීලී වෙනවා පාලිතයට තමන්ගේ ජනතාවට ඕන විදියට හැඩගැහෙන. ඒ තමයි ධර්මිෂ්ඨ පාලකයෙක් කියලා අපි ඊට පස්සේ අපි මේ ඔය අපි මේ වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇතුලේ මේ මැතිවරණ ක්‍රමය අපිට අපි රජු අහෝසි කරලා ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි හිතන රාජ්‍ය කියන ආයතනය හදාගන්න. යුරෝපයේම තමයි අපිට පටහිම තමයි මේ ක්‍රමය එන්නේ. නමුත් ඒ ක්‍රමය ඇතුලේ එනවා ජනතාවගේ නියෝජිත එක තැනකට රැස් කරලා ඒ නියෝජිතය හරහා රටක් පාලනය කර ක්‍රමවේදයකට. දැන් එතනදී අපි අපේ ලංකාවට ඇතුළට අපි ගත්තොත් අපිට 1948 යම් සීමා සහිත ක්‍රමවේදයක් ඇතුලේ අපිට යම් පාලනයක් ලැබෙනවා. එතනදී අර ප්‍රභූ පන්තියේ ඒ එක්තරා කණ්ඩායමක් ඒ පාලන බලය අරගෙන ඉංග්‍රීසිට ඕන විදිහට මේ රට පාලනය කරන්න ගියා. ඒ කෙසේ වෙතත් 1970 මේ රට පූර්ණ නිදහස අපි ලබාගත්තට පස්සේ ඩොමිනියන් තත්ත්වයෙන් නිදහස ලබාගත්තට පස්සේ අපිට අග්‍රාමාත්‍යවරයෙක් යටතේ ජනතාවට ලැබෙනවා සාමාන්‍ය අපේ මිනිස්සුන්ට ඔක්කොම ඡන්දෙ දීලා අපිට අපේ නියෝජිතය ඍජුව පත් කරගන්න. එතකොට මේක තමයි අපි ජනමතය ප්‍රකාශ කරනවා කියලා අපි මේ කරන්නේ. එතකොට අපිට තියෙන අපි කල්පනා කරොත් එහෙම එතනදී අපි කල්පනා කරන්න ඕන මේ ජනතාව හැමතිස්සෙම උත්සාහ කරන්නේ Tamanට වඩා හොඳ හෙට දවසක්. Taman ඉන්න තැනින් තව එක පියවරක් ඉදිරියට ගිහිල්ලා ඉස්සිලා තියන්න පුළුවන්, උස්සලා තියන්න පුළුවන් පාලකෙක් බිහි කර ගැනීම. දැන් එතනදී ওই ජනමතයේ හැසිරීම ගැන අපි කතා කළොත් දැන් 1970 අපි 1970 56 දැන් 48 අරගෙන ඊට පස්සේ අපි දන්නා SWR බණ්ඩාරනායක මහත්මයාත් ඉන්නේ DS නායක මහත්මයාත් එක්ක එක කණ්ඩායමක් ඇතුලේ. හැබැයි අපි SWR බණ්ඩාරනායක මහත්මයා දන්නවා කල්පනා කරා ඒ කණ්ඩායම ඇතුලේ අර ජනතාව නියෝජනය කරපු ජනතාවගේ මතය හරියට නියෝජනයක් වෙන්නේ නැහැ කියන එක තේරුම් අරගෙන එතුමා 1956 වෙනම ආපහු තමන්ගේ වෙනම ඡන්දීලලා එතුමා බලය ගන්නවා. ඒකට එතුමාට ලැබෙනවා අර තමන් කලින් හිටපු කණ්ඩායමෙන් වෙන් වෙලා ඒ ජනතාවගේ මතය එඩ්‍රස් කළ කියන කතා කරලා ඒ දිනාගෙන වෙනම ආණ්ඩුවක් පිහිටවනවා. ඒකට එතනදී බණ්ඩාරනායක මහත්මයා තමයි බලය පිහිටවන්නේ අර කණ්ඩායමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් ඕක 1970 ඊට පස්සේ සීමා බණ්ඩාරනායක මැතිණිය ආපහු බණ්ඩාරනායක මහත්මයා ඝාතනයෙන් පස්සේ සමගි පෙරමුණ ආණ්ඩුව 60 දශකයේ පහු කරලා ඇවිල්ලා 70 පිහිටවනවා. එතනදිත් එතුමිය විශාල ජනවරමක් අරගෙන පිහිටවනවා. ඊට පස්සේ 1978 දී නැවත වතාවක් මේ ක්‍රමයේ පිළිබඳව කලකිරිච්ච මේ ක්‍රමයේ පිළිබඳව ප්‍රශ්න කරපු යම් යම් දුෂ්කරතාවයන්ට පත්වෙච්ච කණ්ඩායම් ආමන්ත්‍රණය කරපු ජේ.ආර්. ජයවර්ධන නැවත ජනමතය හදනවා Tamanට ඕන ආකාරයට බලය ලබා ගැනීම සඳහා. අපි දන්නවා එතනදී 1978 මේ ඉතිහාසය පොඩ්ඩක් කතා කරන්නේ. 1978 දී බලය ලබාගත්තු ජනමතයට ආමන්ත්‍රණය කළ බලය ලබාගත්තු ජේ.ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාවක් හදලා ඒකාධිපති ස්වරූපයට රට ගෙනල්ලා අවසාන 88 89 යුගයේදී අපිට දැන් පස්සේ 82 ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය හම්බ වෙනවා. ප්‍රථම ජනාධිපතිවරණය අපි ඒක දන්නවා ජනාධිපතිවරණය තිබ්බේ කොහොමද කියලා. ප්‍රජාපති එක පැත්තකින් අහුස කරලා තවත් දුරටත් මැතිවරණයක් ඕනද නැද්ද කියලා ලාම්පු කලගිරි සෙල්ලමක් කළා. ඒ ලාම්පු කලගිරි සෙල්ලමේ ප්‍රතිඵල අපි මේ වර්තමානයේත් අපි භුක්ති විඳිනවා. ජනමත විචාරණය කියලා ජනමත විචාරණය පවත්වලා ඔය විදිහට තමයි මේ ජනමතය මංකොල්ල කන්නට ඇත්තටම මේ පාලකයන් උත්සාහ කරේ. ඒ තමයි ජනමතය වැරදි ආකාරයට පාවිච්චි කරපු අවස්ථාවක්. දැන් ඔහොම අපි ඒ අතීතයේ පොඩ්ඩක් අමතක කළා 2005 නැවත මේ රට ලේ හැලිච්චි නිකන් අපි මිනි කණ්ඩන්ගේ දේශයක් කියලා මේ හඳුන්වලා තුරේ ප්‍රභාකරන් ත්‍රස්තවාදී ව්‍යාපාර කළා අපේ ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා අපේ බෞද්ධ සිද්ධාස්ථානයේ දනදා මාලිගාව ශ්‍රීමා බෝධිය මේවා පහර දීලා මේ 2005 නැවත වතාවක් අපේ ජනතාව ජනමතය හසුරුවනවා මේ රට නැවත වතාවක් අපිට නිදහස් කරගන්න ඕනයි කියන තැනකට පත් වෙන්න. එතනදී ඒකට නායකත්වය තිවර මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දෙනවා. ඒ ලබා දීලා ඒ ලැබිච්ච ජනමතයට ගෞරවයක්
ඒ ජනමතයට වටිනාකමක් ලබා දීලා අර අවුරුදු 30ක් තිස්සේ තිබිච්ච ඒ ලේපිපාස යුද්ධය ඉවර කරලා ජනතාවට නිදහස උතුරේ දකුණේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. දැන් ඔය රට ඒ පැත්තෙන් එන වගේම අනිත් පැත්තේ මිනිස්සු බලනවා අපේ කට්ටිය අපේ රටේ මේ මහා දේශපාලන සංවාදවලදී අය කියනවා ඔය වාමාංශික විශේෂයෙන්ම වාමාංශික තරුණ කණ්ඩායම් අවුරුදු 70ක් තිස්සේ මොනවද වෙලා තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ කියලා. පාලි අපි 1948 හිටපු තත්ත්වේ නෙවෙයි අද අපි ඉන්නේ. 1948 1950 දශකයේ 60 දශකයේ තිබිච්ච සමාජය නෙවෙයි තියෙන්නේ මේ සමාජය සැලකිය යුතු විදිහට ඉදිරියට ගිහිලා තියෙන්නේ. හැබැයි ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් අපි ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මුල් ආධාර මුල් ණය ප්‍රමාණය ගත්තාම අද වැඩි වෙලා තියෙනවා. මම පිළිගන්නවා. ඒකට දැන් අපි එදාට වඩා ඉදිරියෙන් ඉන්නවද යටින් ඉන්නවද කියන ප්‍රශ්නේ අපි සාමාන්‍ය සංවාදයට ගත යුත්තක් කියලා අපි හිතන්නේ. අපි පාලි මම ඔකටත් උත්තරයක් තියෙනවා. අපි ඒක මම ඔබට ඒ උත්තරෙත් මම ලබා දෙනවා ඊළඟ අවස්ථාවකදී. මොකද රටක් සංවර්ධනය වෙනවා කියන්නේ අපිට ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ දේ විතරක් නෙවෙයි. අපි සාමාන්‍ය අපි ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් කියලා බලන්නකො ව්‍යාපාරයක් පටන් ගන්නකොට තාත්තගෙන් ඉල්ලගත්තු රුපියල් 10න් 15න් තමයි නවලෝක මුදලාලි ව්‍යාපාර පටන් ගත්තේ. හැබැයි අපි ඊළඟ වටේද කතා කරමු සංවාදේ නැත්නම් අපිට ඒක තමයි මම කියන්නේ. මොකද අපි දැන් මේ ලෝකේ අල්ලපු ගෙදරින් අය අරන් කරන ව්‍යාපාරයකට වඩා මේ ලෝක මේ නව ලිබරල් ආර්ථිකයේ ගෝලීකරණය ඇතුලේ අපි වගේ රටවල් ගිවිසුම් හරහා එකඟ කරගෙන මේ අපේ රටවල් ගෙනියන්න හදන තැන පිළිබඳව අපිට වෙනම විවේචනයක් තියෙනවා. ඒක දේශපාලනිකයි. ඒ කියන්නේ ඒක ගෝලීය දේශපාලන තත්වයක්. ඒ කියන්නේ අපි ටිකක් මේ පැත්තට එමු. මම ගමනී විජේමත් ළඟට ගිහිල්ලා එන්නම්. දැන් ගමනී මහත්මයා දැන් මේ මෙතුමා යම් ඉතිහාසයක් අපිට ගේනවා මේ ජනමතය හැසිරීලා නැහැ. කිසියම් කණ්ඩායමක් විසින් බලයේ සිටින කණ්ඩායමක් විසින් ඒ බලය පාවිච්චි කරලා හසුරුවලා කිසියම් දායකත්වයක් දීලා තියෙනවා ජනමතය හැදෙන්න. ඒ කියන්නේ ජනමතයක් ඉබේ හැදෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් ජනමතය පිළිබඳව ප්‍රශස්තම නිර්වචනය කරන වෝල්ටර් ලිප්මන් කියන දාර්ශනිකයා එයා කියන එක හදන්න ඕනේ. හැදෙනවා. හැදෙන්න මිනිස්සුගේ ආගම බලපානවා, දර්ශනය බලපානවා, ඉතිහාසය බලපානවා, පෞල කේන්ද්‍රීය බලපානවා, මාධ්‍ය බලපානවා, මාධ්‍ය මූලිකව හැදෙනවා. ඒ වගේ මේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රවයන් විසින් හදනවා. ඒත් ඓතිහාසිකව මේ හැදුණු ජනමතය දැන් අපිට මේ එක්තරා තැනකදී හරි කියන්න බෑ වැරදි කියන්න බෑ. ඔබගේ විග්‍රහය මොකද්ද? ඓතිහාසිකව මෙතුමාගේ ජනමතය පිළිබඳව අපි ආපසු හැරලා බැලුවොත් ඒ සාධනීය සහ නිෂේධනීය තත්ත්වයන් ඔබ දකින්නේ කොහොමද? ඔව් දැන් මෙතුමාගේ කතාවේදී වැඩි අවධානය ලක්ුණේ අර කිව්ව විදිහට යුගයෙන් 48 ඉඳලා. යුගයෙන් යුගයේට වරින් වර විවිධ අය බලයට ඒම ඒ බලය නැවත තවත් කණ්ඩායමක් ඉදිරි වෙනස් කිරීම ආදී වශයෙන් දැන් අපි සියල්ලෝම එක තරඟට එකඟයිනේ. අර කිව්ව රාජාන් යුගයේ සිටම රජවරුන්ද රාත්‍රී වෙස්වලාගෙන ගොස් පවා ජනතාවගේ මතයට සවන් දුන්නා විමසුවා. ඒ අනුව ඔවුන්ගේ පාලන විධික්‍රම වෙනස් කළා. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඊට වඩා සාර්ථක නිවැරදි හොඳ විනිවිද පේන ක්‍රමයක් ආවා. කාලෙන් කාලට ජනතාවට දෙනවා අවස්ථාව. එතකොට ජනතාව එවන් වූ අවස්ථාව භාවිතයට ගැනීමේදී මහා පුදුම දෙයක් අපට පේනවා. අර කිව්ව අවුරුදු 5න් 5ට 7න් 7ට දිගින් දිගටම අර ජනතාවම දැන් බලයට පත් කරන රජය හරි කැපී පෙනෙන අවස්ථා තුනක් තමයි 65 ඩල්ලි සේනානායක රජය, 70 සමග පෙරවුණු සිරිමාවෝගේ රජය, 77 ජේ.ආර්. ජයවර්ධනගේ යුගය. ඒ කියන්නේ හොඳ හෝ නරක මහා සමාජයේ බහුතරයේ කැමැත්තට දීලා ජනමතයට අනුව ආණ්ඩුව වෙනස් වුණා. 77න් පස්සේ වෙන එකක් වෙනවා. දැන් මේක තමයි අද දවසේ අගෝස්තු 5 වෙනිදාට පෙර නිවැරදි මිනිසුන් නිවැරදි ලෙස නිවැරදි චරිත බිහි කර ගැනීම සඳහා අන් සියල්ලට වඩා ප්‍රමුඛ වන්නේ තමාගේ මව්බිමේ මේ දේශයේ හෙට දවසේ නිර්මාණය කරන්නට නිවැරදි අය තෝරා ගැනීමේදී ඕනෑම තහංචියක් අලකලංචියක් අභියෝගයක් ඉක්මවා ගොස් නිවැරදි දේ කරන්නට මහා සමාජයේ සන්නද්ධ කිරීමේ පෙළගැස්වීමේ දැනුවත් කිරීම සඳහා වන ක්‍රියාන්විතයකදී අපේ මේ දිහෝරාවේ අපි ආයාචනා කරන්නේද ආරාධනා කරන්නේද ඉතිහාසයෙන් ඔබ ඉදිරියේ තැබූ ඒ විලංගු බලකොට්ටු ඒ අභියෝග වලට එහා ගිය දැක්මකින් දකින්න. ඇයි මම එහෙම කියන්නේ? දැන් අර විදිහට ඕනෑම තත්ත්වයක් තුළ ජනතාවට හොඳ හෝ නරක ගත්තා වූ තීන්දුව හොඳ හෝ නරක ඒ තීන්දුව ගත්තේ මහා සමාජයේ මහා ජනතාව ජනමතය. 77න් පස්සේ ඉතා කැපී පෙනෙන විදිහට පේනවා
ජනමතේ දැන් ජේ.ආර්. ජයවර්ධනගේ ජයග්‍රහණය 6/5ක බලයක්. ඒ 6/5ක බලයක් ලැබීම තුළම ඔහුගේ ජනප්‍රිය ප්‍රකාශය තමයි මෙවන් වූ බලයක් සහිත අපිට කරන්නට නොහැක්කේ ගෑණියක් මිනිසෙක් කිරීම සහ මිනිසෙක් ගෑණියක් කිරීම පමණයි කීම තුළම මහා සමාජයේ ජනමතයේ තවදුරටත් අපට අවශ්‍ය නැහැ සහ අපි ඒකට අනුගත වෙන්නේ නැහැ කියන එක කිව්වා. ඒ කියන්නේ අපි සියල්ල වෙනස් කරන්නේ ජනතාව නෙමෙයි. දැන් ජනතාව වෙනස් කරලා සමග පෙරමුණු රජයේ විශ්‍රාමය යවලා ජේ.ආර්. ජයවර්ධනට 6/5ක බලයක් දෙනවා. ඒක දෙන්නේ ජනතාව. අනිවාර්යයෙන්ම ඒක දෙන්නේ ජනතාව. ජනතාවගේ බලය අරගෙන කරන පළවෙනි ප්‍රකාශය තමයි ඒක විතරක් නෙමෙයි. අවසාන තීන්දුවේදී අපි පිළිගන්නවා නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල මේ අර තෝරාපත් කළද മന്ത്രിවරයා මේ മന്ത്രിවරු සංඛ්‍යාව ජනතාවගේ මතය නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තුවේ ජනතාවගේ මතය නියෝජනය කරන්නා වූ ජනතා නියෝජිතයයි පිළිගන්නා තත්ත්වයක් තුල ජේ.ආර්. ජයවර්ධන ඉස්සල්ලාම කළේ මේ മന്ത്രിවරුන්ගේ අත්වීමේ ලිපිය දිනයක් රහිතව අරගෙන සාක්කුවේ දාගත්තා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවකදී අර මහා සමාජයේ මහා ජනතාවගේ නියෝජිතයාගේද ඒ නියෝජනය කිරීමේ අයිතිය ඕනෑම අවස්ථාවකදී ඉවත් කිරීමේ අයිතිය ජේ.ආර්. ජයවර්ධන තනි අතට ගත්තා. ඒ අතට අරගෙන තමයි දැන් අපිට කරන්න බැරි ගෑණි මිනිස් කරන එකයි මිනිහෙක් ගෑණි කරන එකයි විතරයි කියලා. අර කිව්ව 1978 ව්‍යවස්ථාවෙන් ඇත්ත වශයෙන්ම මේ ව්‍යවස්ථාව බලය අනුව ජේ.ආර්. ජයවර්ධන නිකමට කිව්වට ඇත්තටම ජේ.ආර්. ජයවර්ධන රජේ ඒ ව්‍යවස්ථාවේ දැනුත් තියෙන මේ ව්‍යවස්ථාවේ යම් වගන්ති වලට අනුව නෛතික දර්ශනයකින් බැලුවොත් නෛතික කෝණයකින් බැලුවොත් මේ රටේ ඒ ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව තුළ ගැබ් වී තියෙනවා තිබුණා ගෑණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගෑණි කරන්නත් හැකියාව. ඇයි? මේ ජීව විද්‍යාත්මක පද්ධතිය තුළ ගෑණිද මිනිසාද යන්න නෙවෙයි. මේ පුරවැසියා මේ සිවිල් සමාජය තුළ පුරවැසියා ඒ තියෙන ව්‍යවස්ථාවිත බලතල අනුව තීන්දුවක් ගත්තා නම් බහුතරය කැමැත්තෙන් ආවල් කෙනා හිටින් පසු තවදුරටත් නෛතික පිරිමියෙකු නෙවෙයි නෛතික ගෑණියක් කියලා ඒ ව්‍යවස්ථාවිත බලතලට ඔහුගේ සියලු ඒ ජීව විද්‍යාත්මක කාන්තාව පිරිමි බව නැති කරලා නීතිය ඉදිරියේ ඔහු ගෑණි බවට පත් කරමින් හැකියාව තිබුණු බව 77න් පස්සේ සිදුවෙච්ච යම් තීරණ සහ ක්‍රියාමාර්ගවල තුල තියෙනවා. මැතිනියගේ ප්‍රජාතිය අහෝසි කිරීමේ සිට ගත්තු තීන්දුව තීරණ මම මේ මතය මම මේ මොහොතේ ඔබට ඉදිරිපත් කරන්නේ දැනුණාද පෙනුණාද අර කිව්ව ලාම්පු කලගෙඩි සෙල්ලමින් ඇත්ත වශයෙන්ම යටපත් කළේ ඒ වන විට තිබිච්ච මහ ජන මතය ඊළඟට නිවැරදි ජනතාවගේ නියෝජිතයා ලෙස අනිත් කඳවුරේ සිටි අපේක්ෂිකාව ජනාධිපතිවරණයට යනකොට අපේක්ෂිකාවට විලංගු දාලා ප්‍රජාවතිය අහෝසි කරලා ඊළඟට ආපු අපේක්ෂකයා වන හෙක්ටර් කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණයේදී ඔහු නාම යෝජනා දීලා ප්‍රකාශ කළේ මේක වන් හෝස් රේස් එකක් කිව්වා. වන් හෝස් රේස් කියන්නේ ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ මට මේක තනියම දුවන තරගයක් මම තනි අශ්වයා. ඇයි? ඔහුට ලැබුණා වූ අර ජනමතය පාවිච්චි කරලා හදාගත්තු ව්‍යවස්ථාපිත ශක්තිය ඔහු පාවිච්චි කළා පමණක් නෙවෙයි මහ ජන මතයක් නියෝජනය වන්නේ කෙසේද 77න් පස්සේ 77 ආපු ඒ ජේ.ආර්. ජයවර්ධන නම් වූ පාලකයා දෙවෙනි වතාවට මම අර කිව්වේ හැමදාම යුගෙන් යුගයට ආණ්ඩු වෙනස් කළා. අවසාන ජනාධිපතිවරණේ කොබ්බකඩුවත් එක්ක ඉල්ලපු කොබ්බකඩුවගේ ඡන්දය දාලා ඉවරයි. ඔහු ඡන්ද මධ්‍යස්ථානට යනකොට ජේ.ආර්. යුගයේ පැවතිච්ච ජන මතය බලයෙන් ග්‍රහණයට ලක් කිරීමේ පිළිබඳ තවත් නිදසුන් මොකටද? ඔව් දැන් මේ පිළිබඳ අපිට සමහර ඒවා කතා බහ කරුට අපිට විවිධ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් සැබෑවටම 70 සහ 60 දශකයෙන් පසුව ශ්‍රී ලංකාවේ තවත් වාමාංශික නැගිටීම් තිබුණා. අධිරාජ්‍යවාදයට විරුද්ධව මේ යන ආර්ථික දේශපාලන ප්‍රවාහයට විරුද්ධව අපිට 88 89 අමතක කරන්න බෑ. 83 කළු ජූලිය අමතක කරන්න බෑ. අපි ඇතම් කාරණා ජනමතය හැදීමට වාසි වෙන සාධක පමණක් කතා කරනවා. නමුත් තරුණයාගේ නියෝජනයේ තාරුණ්‍ය නැගිටීම පිළිගත්තද කිසියම් ආණ්ඩු විසින් රජයන් විසින් පිළිගත්තද ඔවුන්ගේ අසහනයට මොකද කරේ? මේවා සම්බන්ධව ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පොඩි අඳුරු සලකුණු කීපයක් තියෙනවා. පොඩි කළු පැල්ලම් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ කිසි කෙනෙකුට අත හොදා ගන්න බෑ. කිසිම දේශපාලඥයෙකුට අත හොදා ගන්න බෑ. මේ ඉතිහාසයේ අඩු වැඩි යම් ප්‍රමාණයන්ගෙන් මේ සියල්ලටම දායක වෙලා තියෙනවා. හැබැයි හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක් නිර්මාණය කරගන්න. අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් වුණා කියලා, මිනිසුන්ට තමන්ගේ මතය දැරීමේ අදහසට ඉඩකඩක් හැදුණා කියලා. එහෙම කතාවකුත් තියෙනවා. හැබැයි ආර්ථිකය දේශපාලනයත් එක්ක එකතු වීම ඇතුලේ
ලොකු වෙනස්කම් ගොඩක් මේ වෙලා තියෙනවා. අපි නිනාද සජීවී සංවාදයේ සමගයි මේ ඉන්නේ. අපි යනවා පළමු විරාමයට ප්‍රදේශ සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ 2020 මැතිවරණේ මහ මැතිවරණේ ජනමතය කොයිබටද කියන කාරණේ. ඔබ දන්නව හොඳ ආකාරවම තාම ඔබ ප්‍රකාශ කරලා නැහැ. තැපල් ඡන්දවලදී ඔබ කිසියම් ප්‍රකාශයක් කරන්නට ඇති. නමුත් අපි තාම දන්නේ නැහැ ප්‍රතිඵලය. නමුත් මේ ජනමතය පිළිබඳ කිසියම් කෙනෙක් පර්යේෂණයට ලක් කරනවා නම් හරි අපූර්ව එකක් මේ කාරණය. එය වෙනස් වෙන ආකාරය රටක සමාජයක ජනමතයේ හැසිරෙන ආකාරය හරි වෙනස්. හැබැයි මේ ජනමතයේ හැසිරීම බලපානවා ඊළඟ වර්ෂයේ ඔබේ මගේ දේශපාලන ජීවිතයට. ඔබේත් මගේත් පුද්ගලික සහ පොදු සමාජ ජීවිතයට පවා බලපානවා. ඒ නිසා ජනමතයක හැසිරීම නිමා වෙන්නේ රටක විශාල වෙනසක් කරලා. ඒ නිසා හරි වැදගත් ජනමතය පිළිබඳව උනන්දු වෙන අයට සහ මේ පිළිබඳව පරීක්ෂණ කරන අයට. අපි ඒ පිළිබඳව ඔබට මතක් කරමින් අපි කැමති සංවාදයට නැවතත් එළඹෙන්න. ඒත් එකම අපි කැමති මතක් කරනවා මෙතෙන් සිට ඔබට එන්න පුළුවන් මැදිරියට කතා බහ කරන්න 066 22 83 608 609 අපේ තිරේ දිස්වන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට. මේ පිළිබඳ සංවාදයේ පෝෂණය කිරීමට අවශ්‍ය ඔබේ ගැටලුව පමණක් අපිට යොමු කරන්න. අදහස් දැක්වීමට වඩා අපි බලාපොරොත්තු වෙන ඔබේ ගැටලුව. අපි යනවා අනුර විරස්කරමත් මැල් ළඟට. දැන් ඔබ හිතන හැටියට අපි දැන් වර්තමානයට ආපහු ආවොත් ඉතිහාසයෙන් මදකට බැහැර වෙලා. දැන් අපිට මේ මොහොතේ ජනමතය නිදහසේ ප්‍රකාශ කරන්න ජනතාවට ඉඩක් හම්බෙලා තියෙනවද ලැබිලා තියෙනවද? ඔබගේ අදහස මොකක්ද ඒ පිළිබඳව? ඔව් පාලි අපි වැඩි ඈතක ගැන කතා කරනකොට අපිට මෑත කාලීනව එළුවොත් අපි 2015 ගැන පොඩ්ඩක් බලන්න. ජනතාව තමන්ගේ ජනමතය නිදහසේ පළ කරනවා කියන කාරණාවේදී මගේ කියවීම පොඩක් වෙනස්. මොකද මේ ජනතාවට නිදහසේ තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන්න තියෙන ඉඩකඩ මම හිතන්නේ 2015 දී ඒකට යම් ගමන් නරක බලපෑම් ටිකක් එල්ල වුණා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. 2015 අතරම ජනාධිපතිවරණය අපි සලකා බැලුවොත් එහෙම දැන් 2005න් පස්සේ අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට පත් වෙනවා. ඒ ඇවිල්ලා ඒ 2005 තමන්ට ලැබිච්ච ජනමතයට ගෞරවනීය වටිනාකමක් දීලා ඒ ජනමතය නිසි ආකාරයෙන් හසුරවලා එතුමා මේ රටේ ජනතාවට මේ රටේ මිනිස්සුන්ට එතෙක් තිබිච්චි භයානකම උවදුර වෙන ත්‍රස්තවාදී උවදුර නිමා කරා. මට සමාවෙන්න එතන ප්‍රශ්නයක් අහන්න. දැන් බොහෝ අය කියන්නේ දැන් එතුමා පමණක් මේ යුද ජයග්‍රහණයේ වීරයා කියලානේ. එවකට හිටපු දැන් අද ඉන්න වෙනස් වෙච්ච ආරක්ෂක අංශ එවකට අපි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ අපි ඉන්දියාවත් එක්ක හොඳ හිත දිනා ගැනීම ඇතුළේ මොකද අපිට යාපනයට ප්‍රහාර එල්ල කරන්න බෑ. ඉන්දියානු මේක සාමාන්‍ය ප්‍රසිද්ධ මතයක්. ඉන්දියානු ගුවන් කලාපයට ඇතුල් නොවි. නමුත් අපි මේ සමස්ත පසු කාලීන දේශපාලන හැරවුම් වල බලපෑමක් නෙවෙයි දෙවුනේ. දැන් තනි පුද්ගලයෙක් දැන් JVP වගේ පක්ෂ බලපෑම් කරා යුද්ධයට යන්න කියලා. ඒ කියන්නේ දැන් අපි ඔබ පැහැදිලිවම දන්නවා රටක විපක්ෂයක් සහ වෙනත් මතදහර කණ්ඩායම් කරන බලපෑම් හරි වටිනවා දේශපාලන තීන්දුවල රටට. ඔබ ඒක පිළිගන්නවා? මම පිළිගන්නවා පාලි. හැබැයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කාලේ අපි 1994 78 අවුරුදු ගණනාවක ජයවර්ධනගේ පටන්ගත් වී UMP පාලනය පෙරලා දාන්න අපි සක්‍රියව දායක වෙච්ච 17 වසරක පාලනය කණ්ඩායමක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදිහට ඒ කාලේ අපි. චන්ද්‍රිකාව 1994 බලයට පත් කරලා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට විවිධ සිවිල් සංවිධාන විදිහට විවිධ කුඩා දේශපාලන කණ්ඩායම් විදිහට විවිධාකාර විදිහට චන්ද්‍රිකාට බලපෑම් කළා ත්‍රස්තවාදය පරාජය කරන්න කියලා. නමුත් චන්ද්‍රිකායේ අභීත පියවර ගත්තේ නැහැ. චන්ද්‍රිකා හිටියේ බටහිර න්‍යාය පත්‍රය එල්ලිගෙන. චන්ද්‍රිකා ටික කරගන්න බැරුව ගියා. චන්ද්‍රිකා අවසානයේ චන්ද්‍රිකාත් ප්‍රභාකරන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වෙලා තමයි චන්ද්‍රිකා නැවතුනේ. නමුත් මහින්ද රාජපක්ෂ 2005 බලයට පත් වුණාට පස්සේ මහින්ද කියන සාධකය මම මේ පුද්ගල සාධකය ඉතාමත්ම වැදගත් උපාලි. මේ පුද්ගල සාධකය
ඔහුගේ තිබිච්ච යම් දේශපාලන පරිචයන් ඔහුගේ පරිස වටපිටාව ඔහු දේශපාලනය කරන්න පටන්ගත්තු ඒ කාලය මේ සියලු දේවල් එකට බලපෑවා. එතුමාව 2005 බලයට පත් කරාට පස්සේ එතුමාව ජයග්‍රහණය කරවන්න කැපවෙච්ච මහන්සි වෙච්ච ඒ කණ්ඩායම් වලට සාධාරණතුම ඉස්ත කළා. ඉතින් ඔය කවුරු හරි කියනවා නම් ඒ කාලයක් තිස්සේ හදාගත්තු පරිසරයක් ඇතුළේ තමයි මහින්ද රාජපක්ෂ මේක කරේ කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ කියන ශක්තිය, ඒ කියන උවමනාව අපි කිව්ව ඒ අපි ඒ මතේ ඒ අදහස් දැන් අපි හිතමු වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම් හැටියට එවකට ඉන්නවා. එතකොට සරත් පොන්සේක වැනි අය ඉන්නවා. මම මේ කියන්නේ ඕනම දෙයක මේ අපි හොඳටම දන්නවා මේ පුද්ගලයෝ බොහෝ වෙලාවට මේ අපේ ඉතිහාසයේ බලය සම්බන්ධව පාඩන්නේ අපිට තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගල කේන්ද්‍රීය බලය තමයි මේ ගොඩාක් වෙලාවට මේ මූලිකත්වය වෙලා තියෙන්නේ. ඊට එහා ගිය දැන් මේක මේ අර බෙදා ගැනීම කියන කාරණේට අපි කවුරුවත් කියන්නේ නැහැ නේද ඒ කාරණේ නිකන්. නෑ ඒක තමයි. ඒ දැන් මේක මේ ඔක සරල විදිහට කිව්වොත් මේ මහින්ද රාජපක්ෂ තනි බූදලෙට මේ තනි බුක්තියට ලියා ගන්නවා වගේද කියලා යහන්නේ ඔය. දැන් ඇත්තටම ඒ නායකත්වය කියන එක මෙතන වැදගත් වෙන්නේ. දැන් යුද්ධය අවසන් කරන්න බෑ මේ වගේ කුරුළු ත්‍රස්තවාද ලෝකේ අපි ප්‍රශ්නෙට මෙතරම දැන් ජනමතය ප්‍රකාශ කරන්න ඉඩ තිබුණාද කියන කාරණය දැන් අපි අතෙන්ට නොයා දැන් මිනිසුන්ට ඒ කාලේ ජනමතය මම මේක අහන්නේ ඡන්දෙම නෙවෙයි. ඡන්දෙම නෙවෙයි. ඡන්දය කියන කාරණය ජනමතය ඒ කියන්නේ ඡන්ද මංකොල්ල කනවද ඡන්ද හොරට ගයිනවද හොරට දානවද හොරට ඡන්ද දාපු ඉතිහාසයක් හැමෝගෙම තිබුණා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අපිට ආයෙ කියන්න ඕනේ නැහැ. ඔය පක්ෂ විපක්ෂ හැමෝගෙම තිබුණා. ඒ නිසා මේ ජනමතයට එහෙම මිනිස්සුන්ට කැමති කෙනා තෝරගන්න ඉඩ තිබුණාද කියලා මම අහන්නේ. ඔව් මම කියන්නේ 2005 දැන් ඒ පරිසරයේ නිර්මාණය වෙච්ච නිසානේ මහින්ද රාජපක්ෂ කියන නායකයෙක් බිහි වෙන්නේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ කියන නායකයා බිහි වුණාට පස්සේ ඒ ගත්තු ඍජු තීන්දුවත් එක්ක තමයි ඇත්තටම ඒ අවුරුදු 9ක කාලය ගත වෙන්නේ. එතකොට ඒ නායකත්වයේ යටතේ තමයි ඔය කියන ආරක්ෂක ලේකම්වරයා ඔය කියන ඒ තුමා හින 2015 පරාජයට පත් වෙන්නේ. නෑ ඒක තමයි මම කියන්න ගත්තේ. මම කියන්න ගත්තේ 2015 පරාජය ලක්ෂ ඡන්ද 4මාරක ඉන්නේ පැදුනේ. ඡන්ද ලක්ෂ 4මාරයි කියන්නේ උපාලි තව ඡන්ද ලක්ෂ 2මාරක් මහින්ද රාජපක්ෂ ගත්තා නම් මහින්ද රාජපක්ෂ දිනනවා. ඡන්ද ලක්ෂ 2මාරක අඩුවක් නැතිුනේ. ඔව් හරි දැන් නමුත් මම කියන්නේ ඇත්තටම ඒ වෙනකොට අපි දන්නවා යුද්ධය නවත්තන්න කියලා ප්‍රභාකරන බේරගන්න බටහිර රටවල් කොච්චර වලි කෑවද කොච්චර දතනිය වුවද කොච්චර බලපෑම් කළාද ඒ සියලු අභියෝගයන්ට මුහුණ දීලා තමයි මහින්ද රාජපක්ෂ කියන චරිතය මම අහන්නේ එතකොට 2015 ජනමතයේ හැසිරීම වැරදි කියලා ඔබතුමා සාමාන්‍ය කියනවා. මගේ මතය තමයි 2015 ජනතාව බොරු කියලා. දැන් අපි දන්නවා ඒ කාලේ සමහර දේශපාලකයෝ ලිව්වා දැන් මම මේ වාදයට හදනව නෙවෙයි එවකට ජනමතය හරිද වැරදිද කියන කාරණේ. මොකද අපි තව ජනමතයක් ඉස්සරහට ඔක පීන් වෙච්ච ජනමතයක්. නමුත් දැන් ඒ ජනමතය ඔබ උදාහරණයට ගන්නවා. මම කියන්නේ ඒ ජනමතය ඇත්තටම මේ රටේ ජනතාවගේ හැබෑ ජනමතය නෙවෙයි. ඒක උඩින් පාත් කරපු සහ මේ කවුද පාත් කරේ එහෙම දැන්? ඇත්තට විශේෂයෙන් මගේ කීම තමයි ඒක බටහිර රටවල් වල උවමනාවට තමයි ඒ සියල්ල සිද්ධ වුණේ. ඒකට යට වෙච්ච එදා මහින්ද රාජපක්ෂ කියන ඒ දේශපාලන චරිතයත් එක්ක හිටපු කණ්ඩායම් බොහොම පැහැදිලිනේ. පස්සේ කාලේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියනවනේ අපි මේ ආයෝජනය කළා කියලා මහින්ද රාජපක්ෂ පරාජය කරන්න. බටහිර රටවල් කියනවනේ අපි කැප වුණා කියලා. හරි. ඔබතුමා ඔය කියන දේම ඔක හරි. ඔබතුමා කියන දේම මගේ වචන වලින් කියනවා නම් මේක හරි. 2015 ජනවාරි 8 වෙනිදා ප්‍රකාශ වුණේ යම් ජනමතයක්ද ඔබ කිව්වා වගේ එක සංඛ්‍යා ලේඛන වලින් පෙට්ටියට වැටෙන ඡන්ද සංඛ්‍යාවෙන් නිවැරදි. ඒ කියන්නේ 2015 යහපාලනයේ ජනතාවගේ තීන්දුවක්. සහ මේ කිව්වා වගේ මේ එදා දවසේ ඒසේ සිදුවන්නට මේ ඒකෙන් පස්සේ හරියට ඉලක්කන්ටි ගන්න බලපුවාම ලක්ෂ 4මාරයි දෙකට බෙදුවා නම් 2.25යි. ඒ කියන්නේ තව 2.25ක් මේ පැත්තට වැටුණා නම් 2.25 දෙපැත්තේ සමානයි. තව එකක් ගියා නම් ඒ පැත්ත දිනු. ඒව සංඛ්‍යා ලේඛනාත්මකව නිවැරදි. එනමුත් එක ජයග්‍රහණයක්මයි. ඡන්ද 10කින් හරි අපි පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව ඒ හංසය දිනු. නෑ මම ගමනට දිනු. මට කියන්න ඕනේ මේක ඉවර වෙන්නේ. නමුත් අර කිව්ව විදේශ ආයෝජන අන්තර්ජාතික බලපෑම් කුමන්ත්‍රණ ජාතික සහ ජාත්‍යන්තර සැලසුම්ගත මුලාව මුදා ඇරීම මේ සියල්ල නිසා
අවසානයේ හැසුරුණේ ජනතාව. අපි කතා කරන ජනමතය. ජනමතය එසේ හැසුරුණේ ඇයි? රත්තරන් අස්සය විශ්වාස කළා. ලැම්බෝගිනි විශ්වාස කළා. උදේට රත්තරන් අස්සය චොපර් එකේ ගිහිල්ලා නුවරඑළියට ඒ ලැම්බෝගිනියයි රත්තරන් අස්සයයි පැදලා වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව දැඩි බරපතල ලෙස ජනතාව තුළ ඔබ කියන විදිහට තැන්පත් කළා. ඒක ඇත්ත. ඒ තැන්පත් වූ අසත්‍ය සහ මිත්‍යා පිළිබඳ අවිචාරශීලීව මිනිස්සු ඡන්දය දුන්නා. ලක්ෂ 4මාරාරි වැඩිපුර දුන්නා. මේ දීම තමයි ජනමතය හැසිරීම. ඒක තමයි ජනමතය. ඇයි ජනතාව එවන් වූ තත්ත්වෙන් හැසිරුණේ? ජනතාව එවන් වූ ආකාරයට හසුරවන්න පුළුවන් නම් අපි තාමත් සමාජයක් ලෙස 21 වෙනි සියවසේ දෙවෙනි දශකයේ සාර්ථක සවිමත් පෝෂිත ජනමතයක් සහිත සමාජයක් තියෙනවද? නෑ දැන් පොදුවේ ප්‍රශ්නේ තමයි දැන් තමන්ගේ කණ්ඩායම තමන්ගේ සගයා ගමන් සගයා හෝ කවුරු හරි දිනපුවාම ජනමතය හරි කියන්නත් පෙරදුනහම ජනමතය වැරදි කියන කණ්ඩායම තියෙනවනේ. ඒතකොට මම කියන්නේ දේශපාලනිකව පක්ෂ ඇතුලේ නැතුව බැලුවාම ඔය කවුරුත් ඉතිහාසයේ ලෝකයේ අනිකුත් අපේ සම්පත් ටිකට මොකද උනේ? අපේ වනාන්තර ටිකට මොකද උනේ? අපේ ඉතිහාසයක් තියෙනවනේ මේ දේශපාලන ඉතිහාසය. මේ ඔබ මා නෙවෙයි මේ ඡන්දෙ දුන්න මිනිස්සුත් දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. මේ අපි විතරක් නෙවෙයි. අපිත් එක්ක දේශපාලනය කරපු ඉතිහාසය ඔබ සමග දේශපාලනය කරපු බොහෝ අය ඇති මෙතන. හැබැයි අපිට ලෙහා ගන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ පුද්ගලයෝ ගෙනල්ලා අපි මේ තවදුරටත් ඒ විශ්වාසය ඇතුළේ ඉන්නවද? කවුද හැමෝම තමන් ඇයි මේ තරම් මිනිස්සු මෙතරම් උනන්දු වෙන්නේ? එයාගේ ඉතිහාසයේ කළු පල්ලක් නැද්ද? නෑ උපාලි මට මේ ගාමිණී මහත්මයා කියපු ඒ කාරණාවෙන් තව ඊළඟ මෙතුමාගේ අවස්ථාව තියෙනවා ඔබතුමා ඉවර කරන්න. දැන් මොකද දැන් ඔබතුමා කියනවනේ දැන් අපිට කැමති කෙනා දිනපුවාමත් ඒක ජනමතය හරි කියන්නත් අපි අකමැති කෙනා පෙරදුනහම දැන් මම සරලව ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔබතුමා හිතනවාද දැන් ජනතාවට කැමති අය තෝරගන්න මේ දීලා තියෙන කියලා? ඔබතුමාලා පක්ෂවල නේ කට්ටිය දාලා තියෙන්නේ. මට මේකට උත්තර දීලා මම ඔබතුමාට කතා කරන්නම්. දැන් බලන්න 2015 ඒ ජනමතයේ හැසිරීම හරි ජනමතයේ හැසිරුණා. ජනමතයෙන් ජයග්‍රහණය කරා ඡන්ද කීයකින් හරි ඡන්ද 10කින් දිනුවා කියනවා. අපි ඒ ඡන්ද ප්‍රතිඵලය දිහා බලලා ඒ ගෙවිච්ච අවුරුදු 4.5 දිහා නැවත හැරිලා බලන්නකො. රටට මොකද වුනේ කියලා. එතකොට අපි විශ්වාස කරනවාද මේ මම පුද්ගලිකව මම කැමති නායකයා පෙරදිච්ච නිසා මම මේ කියන්නේ කියන එක විශ්වාස කරනවාද ඔබතුමා? අපි 2015 මේ රටේ ජනතාව රාජ්‍ය නායකයෙක් බිහි කරගත්තට පස්සේ අපිට මේ රටේ ශ්‍රී ලාංකීය අභිමානය ඔබතුමා මම හිතන්නේ මාව චුට්ටක් අහන්න දැන් 2000 අවසාන ජනාධිපතිතුමා ජනමතයෙන් ඔය කිව්ව අරක පෙරදෙනවනේ. 2015 ආපු ජනමතය පරාජය කළා තමයි නැවත ගෝඨාභය මහත්තයාට 69 ලක්ෂ ඡන්ද දෙන්නේ. ඒකට ඔබතුමා ආයේ අර පරණ ජනමතය එල්ලෙලා ඉන්න ඕනේ නැහැ. දැන් නව ජනමතයක් අපි ඉස්සෙන්නේ ජනාධිපතිවරණයේ ජනමතය ප්‍රකාශයට පත් කළා ඉවරයි. ඒකට ආයේ අපි 2015 ජයග්‍රහණය හරිද වැරදිද කියනකට වඩා මට මේ වැදගත් වෙන්නේ මේ සංවාදයේදී 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතකොට මේ ජනමතයේ 2015 ආණ්ඩුවේ වැරදි කියලා තේරුම් ගන්න තියෙනවා. ආය නැවත ඒ හිත හදන්න ඕනේ අපට. ඡන්ද දීලා ඉවරයි. 69 ලක්ෂයක්. දැන් තියෙන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා ජනමතය කෙසේ විරුද්ධ කරන්නේ. මම අවසානට අහ ප්‍රශ්නෙට ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්ද? දැන් මේ මිනිස්සු කැමති අයට ඡන්ද දෙන්න පුළුවන්. මේ මැතිවරණ ක්‍රමය මම ඇහුවේ පුද්ගලයෝ නෙමෙයි අතන මට පුද්ගලයෝ වැදගත් නැහැ මෙතනදී. මේ මැතිවරණ ක්‍රමය හැදිලා තියෙන විදිහ පුළුවන්. මෙහෙමයි ඇත්තටම මේ මැතිවරණ ක්‍රමය වැරදි කියලා කියන්නේ අපි නෙවෙයි 1978 මේ ක්‍රමය හදපු මිනිස්සුම කියනවානේ මේක වැරදි කියලා. ඇත්තටම මේ සමානුපාතික නියෝජනය ක්‍රමය ඇතුලේ මූලික වශයෙන් තියෙන්නේ සුදුසුකම් සහිත උගත් බුද්ධිමත් මිනිහෙකුට නෙවෙයි මොන පාදකමක් කරලා හරි මොන විදියකින් හරි සල්ලි හම්බ කරගත්තු මුදල මත රැඳෙන චරිතවලට තමයි මෙතන මේ මොහොතේ මේ බලය ලබා ගැනීමේ හැකියාව පහසුවෙන් තියෙනවා. ඇත්තටම කියන්නේ පක්ෂ වලින් නාම යෝජනා දෙනවා. මේ දැන් බැලුවොත් එහෙම මේ ගෝඨාභය මහත්තයා බොහොම ගෞරවයෙන් කියනවා මට අලුත් කට්ටිය එවන්න කියලා. ඉතින් අපි හිතන කට්ටිය එවන්න බෑනේ. දීපු කට්ටියනේ එවන්න වෙන්නේ. එතකොට ගාමිණී මහත්මයා දැන් මේක ඊටාම වටහා ගැනීමෙන් මේ කතා කරන්න ඕන කලාපයක් කියලා මම හිතන්නේ. මේ පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායම් වලට එරෙහිව මතයක් ගෙනියනවා නෙවෙයි. සැබෑවටම ශ්‍රී ලාංකීය දේශපාලනික මිනිසුන් අපි කියමුකෝ ඊළඟට අපි ඉස්සරහා තියෙන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. 69 ලක්ෂයක ජනතා බලාපොරොත්තුව ඒ අභිලාෂයන් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ආණ්ඩුවක් හදන්න ඕනේ.
එතකොට දැන් ඔබ පැහැදිලිවම දන්නවා මේ අද මේ රටේ ඇතිවලා තියෙන තත්ත්වය. කුඩුද එතනෝල්ද මේ කියන දූෂණය මේ දේශපාලන කණ්ඩායම් වටා ඉන්න සියල්ලම ඔය කියන කණ්ඩායම් මේ තරම් සුදු ඇඳගත්තට එහෙම එකක් නෙවෙයිනේ තියෙන්නේ. ඒ නිසානේ මේ රට අලුතෙන් ඔබතුමලා වෙන වියතුන් මැදිහත් වෙලා මේ රට වෙනස් වෙන්න ඕනේ කියලා කල්පනා කරමින් ඉන්නේ. මට කියන්න මට පැහැදිලිව කරගන්න අවශ්‍යයි ජනතාවගේ මතය ඡන්දයෙන් විතරක් නෙවෙයි ප්‍රකාශ කරන එකට ඊට මෙහා ඔවුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් තියෙනවානේ. කොහොමද ඒවා නියෝජනය කරවන්නේ මේ දේශපාලන ක්‍රමයට? ඔව්. මේ අද දවසේ මේ ජනමතය පිළිබඳ සංවාදය කුළු ගන්නවන්න උත්තේජනය ලක් කරන්න හොඳම නිදසුන තමයි මෙතුමා ගත්තේ. 2015 මැතිවරණ ප්‍රතිඵලය සහ එවන් වූ මැතිවරණ ප්‍රතිඵලයක් නිර්මාණය කරගන්නට ජනමතය හසුරුවපු ආකාරය හරිම තීරණාත්මක ලංකාවේ තියෙන ප්‍රබල වටිනා සංවාදගත විය යුතු නිදසුනක්. ඒක වඩාත් පුදුම දේ වෙන්නේ අර කිව්ව සකල විද හේතුන් මත ජනමතය හැසිරෙව්වා. ජනයා හැසිරුණා. ඒ ප්‍රතිඵලයක් හැටියට අර කිව්වාගේ හීනකින්වත් හිතන්න බැරි. දැන් මම අසා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් සහ දේශපාලන න්‍යායාත්මකව නිවැරදි දෘෂ්ටිකෝණයකින් පරමාදර්ශීව බැලුවන් නම් 2010 මහින්ද රාජපක්ෂ නම් වූ අපේක්ෂකයාට එරෙහිව සම්භාව්‍ය සමාජයක අපේක්ෂකෙක් යලි ඉදිරිපත් නොකර එහාව යවන්න තුන තව වාරයක්. දැන් චීනයේ රුසියාව වගේ රටවල ඒ දේ කළානේ. මේ සිංගප්පූරුවේ මැලේසියාව අපි අගය කරන ඒ යමක් කළ පුජ්‍යලයට තව කරන්නට වරම් ඉඩ දුන්නනේ. සියලු නීති තාංචි වලට උඩින් ගිහිල්ලා බලය දුන්නනේ. ලංකාවේ 2010 ඔහු සමග යුද්ධ වැදුණු. යුද්ධයේ ගෞරවයේ අවධානයේ දිනාගනීතියයි හැකි ඊළඟ චරිතය අපේක්ෂක හැටියට දාලා අර සෙසු සියලු පක්ෂ ගත්තු ක්‍රියාදාමයේ අභියස මේ ජනමතය මහින්ද රාජපක්ෂ මහත්තයාව ජයග්‍රහණය කෙරෙව්වා. නමුත් එතෙන් සිට ක්‍රියාත්මක කළා. අර අපි කිව්ව විදිහට කුජීත සැලසුමක අන් සියල්ලෝම එකතු වෙලා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන් බටහිර රටවල් ඩයස්පෝරාව මේ රාජ්‍ය සංවිධාන ඔක්කොම ඒතොල 2015 2010 කරන්න බැරි වෙච්ච දේ කළා. ඒ කවුරුන් කෙසේ පසුබිම හිටියත් තීන්දුවට අවසාන අස්වැන්න නෙළුවේ ජනමතය. ඔබ කිව්ව තැනට දැන් ගෙමු. හැබැයි ජනමතය කොයිතරම් කෙටි කාලයේ ඉනව අර කිව්ව සකලවිද සංසිද්ධීන් ඔස්සේ නිර්වින්දනයට හෝ උත්තේජනයකට හෝ ඌන මානසිකත්වයකට පත්චලිය දෙයක් 2015 ජනවාරියට ඒ ජයග්‍රහණය ඉසේ ගියා. යනවත් එක්කම මේ 2019 නොවැම්බර් 16 වෙනිදා වෙනකල් ඉන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ අලුත් පක්ෂයක් තනලා වසරක් ඇතුළත ගිය පළාත් පාලන මැතිවරණදී ජනතාව තමාට වැරදුනා කියලා ජනමතයේ නිවැරදි තැනට ආවා. නිවැරදි කියන්නේ ජනතාවට ඕන විදිහට ඒක නිවැරදි කරගත්තා. ජනාධිපතිවරණදී වඩාත් හොඳින් නිවැරදි කරගත්තා. දැන් එහෙමනම් බැලු බලමට අපට කියන්න පුළුවන් 2020 අගෝස්තු 5 වෙනිදා මේ මිනිසු තවදුරටත් නිවැරදි කරලා 2015 වෙච්ච වැරද්ද නිවැරදි කරගෙන මේ පොළොවට ගැලපෙන ක්‍රමයක් නිර්මාණය කරයි කියලා. නමුත් අපි ජනතාවට ආයාචනා කරන්නේ 2015 මහා සමාජයට දැනුමක් ඉවක් ආවනම් අපට වැරදුනා නේද කියලා ඒක එන්න ගියේ පැය 48යි. පැය 48යි ජනවාරි 9 10 වෙනකොට බස් පුරවගෙන ලොරි පුරවන ගම් නියංගන් සිසාරා මුළු මහ දේශයෙන්ම හඬා වැළපෙමින් ගොස් මැද මුලනට ආයාචනා කළා. උතුමාණනි අපට වැරදුනා. අපට සමාවෙන්න එන්න යලි තරඟ පිටියට කියලා ප්‍රජාත අපේ රටේ අපි අයිතිසු එහෙම නැත්තම් එන්නේ නැහැ. දේශපාලනින් විශ්‍රාම යන්න ගිය මහින්ද මහත්තයාව ගෙනාවේ ඔබ කලින් කිව්ව විදිහේ ඔබ ප්‍රකාශ කරපු ඒ පක්ෂ අරමුණු වලින් නෙමෙයි ජනතාවගේ අරමුණක් වෙන්නේ. ඒ නිසා සමාජයට වගකීමක් තියෙනවා. සමාජයේ මේ වගේ තීරණයක් ගන්නකොට යලි සිතා මතා සොයා බලා නිවැරදිව කටයුතු කරන නන්වැදෑරුම් බලපෑම් මේ දැන් ඔබ දන්නවනේ දේශපාලන වේදිකාවේ මේවා නම් ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමා මේ වෙලාවේ බලන්න ඕනේ මේ පෝස්ටරයක් ගැව්වද වෑන් එකේ ෆොටෝ එක ගහගෙන ගියාද නෙවෙයි. වේදිකාවන් මත මැතිවරණ නීතියට අනුව දේදෙන මේ බොරු පොරොන්දු ඉච්ඡා බස් අවලාද මේ ජන මනසට දෙන කරන්න බැරි දෙන්නේ නැති මේ බොරු පොරොන්දු තමයි මැතිවරණ කොමසාරිස්තුමාගේ බරපතල අවධානය ලකුණු ජනමතයේ යම් ප්‍රමාණයකට බලපෑම් කරනවා. හැබැයි ගාමිණී මහත්තයා ඔය දැන් අපේ ජනාධිපතිවරණය මට මොහොතකට දෙන්න ඇමතුමට යන්න ආයිබෝන් ඔබට. ආයිබෝන්. ජයශ්‍රී මහත්මයා හොරණින් ඔබ කතා කරන්නේ ආයිබෝන්. ආයිබෝන් මේ
බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට මේ මට මේ පුංචි දෙයක් තියෙන්නේ කෙටි දෙයක් මේ අර දැන් මෙතනදී මේ සාකච්ඡාවේදී කියවුණා මේ 2015 දී පෙරදිච්ච ප්‍රතිශතය ගැන. එතකොට 2005 දී පයින් රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරන්නේ ඉතාම අඩු ප්‍රතිශතයකින්. ඡන්දය මේ ප්‍රතිඵලය කියලා කියන තරගයක එකකින් පෙරදුනා දින්නත් එකකින් දින්නා. ඒක තමයි සැබෑ යථාර්ථ ප්‍රතිඵලය. එතකොට යුද්ධයේ හිමවුම ගැන කියනවා ඇත්තටම යුද්ධය ඉවර කරපු මිනිස්සු කවුද කියලා බලා ගන්න නම් මේ වෙනකොට යන්න ඕනේ යුද හමුදා රෝහලට සහ හමුදා සුරක්ෂා කරන මධ්‍යස්ථානවලට. අභිමන්සල වල හැබැයි යුද්ධයේ හිම කරපු මිනිස්සු ඉන්නේ ඒ වගේ. ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්න තමයි අපි අද නිදහසේ ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ ඇට මිදුළු ලේ නාර ඇත් පරිත්‍යාග කරලා තමයි අපි අද නිදහසේ ඉන්නේ. ඒක මේ මහජන වරමින් ඡන්දය අරගෙන රට කරන්න කියලා ආපුවා ඒක බෙදා ගන්න බැරුව දඟලනවා. ඒක හරි අසාධාරණයි. එතකොට දැන් වාස්තු ඇත්තටම යුද්ධය ඉවර කරපු මිනිස්සු ගැන හොයලා බලන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. අර පත්තර මුල්ලේ චූටි අතුරෙන් ඇහැට පේන්නේ නැති අතුරෙන් නම් පොට්ට කළුගලට කියලා තියෙනවා ඒ මියගේ රණවේරුවන්ගේ. ඉතින් මේක අලවි කරන්න එපා. වගේ ආයතනය මේ ශ්‍රේෂ්ඨ රණවේරුව අපලක ගාමිණී වගේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට මම රටවැසියෙක් හැටියට තීර්ථ නම ඔය වැඩසටහන පෙනීදෙමින් ඒ කාලේ අරගෙන මම තීර්ථ නම ප්‍රණාමය පුද කරනවා. මොකද නායකයෝ එදා පෞද්ගලික තිබුණා නම් අද වරායේ වර්ජනය කරන්නේ නැහැ. අර ගොඹකර ටික බාලා පිටට බලපෑම් වලට යට වෙන්නේ නැත්නම් තේරෙන්නේ ඒ වැඩ කරන්න දුන්නා නම් හරිනේ. එතකොට මේව තමයි අපිට බලන්න ඔප්පු කරන්න තියෙන අවස්ථාව. නායකයන්ට අපි පිළිගන්න අපිට රැවෙන්නේ නැහැ කියලා. හොඳයි බොහොම ස්තුතියි ඔබට. 066 22 83 608 609 අපි ඔබට ආරාධනා කරනවා එන්න මැදිරියට. අපි දන්නවා බොහොම සවිඥානික පිරිසක් කාලයක් අපිත් එක්ක මේ සංවාදවල වැඩුණු පිරිසක් මේ සංවාදය බලන්නේ නරඹන්නේ. ඒ වගේම අපි මතක් කරනවා මේ සංවාදය මුහුණ පොත ඔස්සේ සජීවීව ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. අද රූපවාහිනී තිරේ පමණක් නෙවෙයි ඔබ ජංගම දුරකථනයක පුංචි තිරයක් ඉස්සරහත් ඔබ අපිට මේ විදිහට මුණ ගැහෙනවා. ඔබ හැමදිනාටම අපිට එන්න පුළුවන් මේ සංවාදය පෝෂණය කරන්න. ගාමිණී මහත්මයා මම විමසන්නට ගියෙත් දැන් ඔබතුමාගේ විමසීමට කලින් මේක මහජන මතයේ විමසන සහ මහජන මතය පිළිබඳ කතා කරන නිසා අර අපේ ඒ විශිෂ්ට එතුමා වන්ද කතාවක් බෙදා ගන්න අසන්නාගේ කතාවට අපි සම්බන්ධ වෙලා යමු. මට තප්පර කිහිපයක් දෙන්න. එතුමා හොරෙන් කතා කරපු මේ මහත්තයාගේ ඒ ප්‍රකාශනයන් දෙකෙන් පළවෙනි ප්‍රකාශනයේදී මම එකඟයි. ඊටාම නිවැරදි. මන්ද එතුමා කිව්වා එකකින් දිනුවක් දිනුවා. ඒක ප්‍රශ්නයක් නෑ. එකකින් දිනුවයි කියන තැන අපිත් ඉන්නවා. ඒ ගත්තු නිදසුන් දෙකත් හරි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දෙක දෙවෙනි එකේදී එතුමා කිව්ව කාරණයට බදනම් වෙන්න වූ හේතුව මේ දවස්වලත් වේදිකාවේ අලෙවි කරනවා. 2010ත් අලෙවි කළා. 2015ත් අලෙවි කළා. යුද්ධයේ දිනුවේ කවුරුන්ද යන ප්‍රශ්නේ. යුද්ධයේ දිනුවේ කවුරුන්ද කියන ප්‍රශ්නේදී එතුමාගේ අපි ඉස්ස නම අද පත්ලින් ගරු කරනවා. සිව් මන්සල වැනි තැනකට ගියාම අභිමන්සල වැනි තැනකට ගියාම අද අපි කොහෙ ගියත් ඒ රණ විරුවායි සඳහා කැපවුණු කිසිම සැකයක් නැහැ. නමුත් යුද්ධ ජයග්‍රහණය පිළිබඳ අසීමිත සහ අවසාන ගෞරවය සේනාධිනායකයා මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බරපතල අභියෝග තර්ජන ගර්ජන ඔස්සේ තීරණ ගත්තු රාජ්‍ය නායකයා ගත. එහෙම නැත්නම් අද අපි කතා කරන මේ වසර 40ක නැවත අපිට යන්න ඕනේ සංවාදය කියලා මම එලා රජුරුවන්ගේ යුද්ධයේ දිනුවේ දුටුගැමුණු නෙමෙයි. එහෙමනම් නැවත අපි මේ ඊළඟට රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජුරුව නෙමෙයි. මේ සම්බාස්ලා ආදිසි පරාක්‍රම සමුද්‍රයේ කැපුවේ පරාක්‍රම රජුරුව නෙමෙයි. ඒ වගේ. ඒ නිසා ඒ තත්ත්වයේ ඒ වගේ ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් හැටියට ඉතුමාට අපිට ආදරය කරනවා. ඔබගේ මතය සංවාද කරන්නට තියෙන අයිතියට අපි ගරු කරනවා. නමුත් ඒ මතය වැරදි. ඔව් ගමනට ඔබ කිව්ව ප්‍රශ්නෙන් අතුරු ප්‍රශ්නයක් මම අහන්න දැන් ජනාධිපතිවරණයේ හැසිරීම ඉදිරියේත් ඔබ කිව්වා වාගේ දැන් බොහෝ ආධාර දේවල් දුන්නනේ. කුස ගැන හිතුවනම් මේ ජනාධිපතිවරණ ප්‍රතිඵල එන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කිව්වනේ. කියන්නේ ජනතාව ඒ වෙලාවේ ටිකක් වෙන තීන්දුවක් ගත්තේ. කියන්නේ ජනතාව ජනාධිපතිවරණයේදී අපි මේ ගැන බොහෝ සංවාද කරා. පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වලදී හැසිරිච්ච ආකාරය නෙවෙයි ජනාධිපතිවරණය හැසිරුනේ. මොකද අනිත් පැත්තෙන් බොහෝ දේවල් කියද්දි ආධාර දෙන්න කතා කරද්දි මුදල් දෙන්න කතා කරද්දි මේ වැටු පැඩි කරන්න කතා කරද්දි මේ බොහොම නිහඬව හිටපු ගෝඨාභය මහත්තයාට ඡන්ද දුන්නා. මම කියන්නේ දැන් අපි මේ සාම්ප්‍රදායික විදිහට 2015 මම නැවත කියන්නේ 2015 ජනාධිපතිවරණයේ මත මොකද පැහැදිලිවම කතා කරොත් මේ
මේ මතවාදීව කතා කරොත් ඒවා ඉතාම ඉවර වෙච්චේ. ඔබ ඉතාම නිවැරදි පාලි. හැබැයි මේ ඉතාම නිවැරදි මිනිස්සු දැන් ඉන්නේ වෙන තැනක. ඒ ප්‍රකාශය මෙතන ගෙනාපු කාර්යය හොඳයි. අපිට අපේ අනුර මහත්තයා 2015 යාපාලනය නිර්මාණය කරගැනීමේ ලා ජනතාව එවන් වූ ආකාරයෙන් හැසිරලා ගත්තු තීන්දුව මත අවුරුදු 5ක කාලයක් යාපාලනය තුල අහිමිවෙච්ච බොහෝ දේවල් වල වැය ශීර්ෂය මම හිතනවා ඔබ ඔය කිව්ව නිවැරදි දැක්මක් සහිත සමාජයේ ගොඩනගන්නට ජාතියක් දේශයක් හැටියට කළ වියදම සේසලකමු යාපාලනය තුල වෙච්ච අවාසි ඒ තරම් ප්‍රබල විදියට අද අපි ගරු කරනවා මේ මහා සමාජයට අපේ මව්බිමේ දේශප්‍රේමී ඔබ සියල්ලන්ටම ප්‍රශස්තයි සමාජය විශිෂ්ටයි සමාජය 2019 නොවැම්බර් 16 වත්මන් ජනාධිපතිතුමාට ඡන්දේ දීම සඳහා පෙළගැසිච්ච ආකාරය විදේශයන් වල ඉඳලා ලක්ෂ 5ක් රටාව කවදාවත් එන්නේ නැහැ. ඡන්දෙ දෙන්නේ ලක්ෂ 5ක් ආවා. ජාති ආගම් කුල මල ભેද ඉවතදා විද්වතුන් එළියට ආවා. අපේ සකල විද ආගම් වල අපේ මේ සියලු ආගම් වල ඉහළම නායකයෝ ආවා. ඒ නිසා අද දවසේ සමාජයේ මතය අපි ප්‍රශස්තයි කියලා හිතනවා ඉස්සරට වඩා. ඒ නිසා මේ අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. දැන් මේ ඕනම දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න ඇතුලෙන් බලන්නත් එපා පිටින් බලන්නත් එපා. මේ දෙපැත්තෙම බලපුවහම ජනතාවට තේරෙනවා ජනතාව වැරදිම තීන්දුව අරගෙන නැහැ. ඔවුන් කුස ගැන හිතලත් නැහැ. හැබැයි ඔවුන්ට ජීවිතේ හීනයක් තියෙනවා හෙට දවසේ රට දියුණු කරන්න ඕනේ කියලා. යහපත් ජීවිතයක් අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් ඔවුන් ගන්න ඕන හොඳම තීන්දුව ගන්න සූදානම්. හැබැයි ඔවුන්ගේ දේශපාලන කියවීමයි දියුණු කරන්න ඕනේ. පක්ෂවල පුද්ගලයන්ගේ ප්‍රතිරූප පිළිබඳව අන්ධ භක්තියක් හදනවට වඩා රටක දේශපාලන නාඩි පරීක්ෂාවක් කරන්න ජනතාවට බලය දුන්නොත් හැකියාව දුන්නොත් ඔවුන් හොඳ තීන්දුව ගනීවි. අපි නින්නාද සජීවී සංවාදයේ අභියස දෙවනි විරාමය ළඟ ඉන්නේ. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නම් රැඳී සිටින්න ඔබ. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ 2020 මහමැතිවරණය ජනමතය කොයිබටද කියන කාරණය කතා බහ කරමින් ඉන්නේ. අපි තාමත් කොයිබටද කියන කාරණයට දැන් තමයි එමින් ඉන්නේ. 066 22 83 689 ඔබට විවෘතයි. අපි නීතිඥ වන්නිනායක මහත්මයා ඉන්නවා. අපි ඔබව සම්බන්ධ කරගන්න දුරකථනයෙන් අයබෝන්. ආයිබෝන් ඔබතුමාට බොහොම ස්තුතියි. මොකද මේ සම්බන්ධයෙන් ඔබතුමාට මම දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. හේතුව මේක ඒකපාක්ෂිකව යන්නේ. මේ මහින්ද රාජපක්ෂ වර්ණා කර දෙපළක් තමයි ඇවිල්ලා ඉන්නේ. මට ගොඩක් කරුණු කියන්න තියෙනවා කියන්න බෑ. ඔය දෙන්නත් එක මා විවාද කරන්න කැමති. ඔබතුමා අවස්ථාවක් දෙනවා. හේතුව මෙතුමල්ලා මේ විද්‍යුතුන් මණ්ඩලයට අමතකයි එමිල් කාන්තන්ට සල්ලි දීලා මහින්ද රාජපක්ෂ 2005 මැතිවරණේ ජයග්‍රහණ කරපු ආකාරය. හැබැයි මාධ්‍ය ආයතනයක් විදිහට ඔබ කියන්න ඕනේ මේ උගත් දෙපළට ඒකපාක්ෂික කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව තවත් ඒහා සමාන විරුද්ධ පක්ෂයේ මතයක් ගන්න පුද්ගලෙක් ගෙනවන මීට වඩා ඔබලා සාධාරණයි කියලා මට හිතෙන්නේ. හැබැයි අවස්ථාව දෙනවා නම් ඔය කියන දෙදෙනා සමග මා සූදානම් ඔබ කියන තැනට මං එන්න. හරි. බොහොම ස්තුතියි ඔබට. මේ ඔබට අපි මෙහෙම අවස්ථාව දෙන්නේ ඒක. අපි කොහොම ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන ප්‍රශ්න කළ යුතු අය ප්‍රශ්න කරන්නට අපි ඔබට අවස්ථාව දෙනවා. දුරකථනයෙන් වුණත් 066 22 83 689 මේ සංවාදයේ මුළුමනින්ම ජනතාවගේ සංවාදයක් අපේ වසර 3-4ක් එකතු වෙලා වසර 5කට ආසන්න කාලයක් තිස්සේ සංවාදය ගොඩනගමින් එනවා. මේක ජනතා සංවාදයක්. ඔබට අයිතියක් තියෙනවා. 066 22 83 689 ජය රාවණාගොඩ මහත්මයා තලවකලෙන් කෙටියෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සිරුවන් සරණයි. ඇත්තටම මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන ජනමතය කුටීම එකක්ද එහෙම නැත්නම් මේ ඇත්තම ජනමතයද කියන එක. මොකද දැන් මිනිස්සුන්ට තේරෙනවා මේ එක එක්කෙනාගේ පොරොන්දු මත ඇති වෙන කුටීම ජනමතය කියලා මම ඒකට අදහස් කරේ. ඒක නිසා අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. කුටීම ජනමතයක්ද එහෙම නැත්නම් සැබෑ ජනමතයද කියන ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. අපි නැවතත් සංවාදයට යොමු වෙන්න කැමති අරුණ වීරසේකර මහත්මයා ඔබ ළඟට එන්නේ. දැන් අපිට මේ දැන් හැමෝම විධායක ක්‍රමය අහෝසි කරනවා කිව්වා. අල්ලස දූෂණය භීෂණය නැති කරනවා කිව්වා. දැන් මේ රටේ කුඩු ගංජා එතනෝල් වගේ මේ දුරාචාර දුරාචාර අපචාර අපරාධ නැති කරනවා කිව්වා. අපි පහුගිය ඉතිහාසයේ දුටුවා මේ විශාල දේවල් ලංකාවට එන විදේශිකයන්ට කරන හිරිහැර අතවර සමහර අය ස්ත්‍රීන් සමග
ජීවත් වෙලා සාද පැවැත්තුවා අසවල් ස්ත්‍රිය සමඟ දැන් මේ සියලුම දුරාචාර අපරාධ මේ සියල්ල ඔය ඔබ කීම මහා ස්වභාවික දේශපාලනය යට හැදුච්චේවනේ. එතකොට අපි ජනතාව හැටියට ඉල්ලන්නේ මොකවත් වැඩක් නෑ අපිට මේ රටේ බියෙන් සැකෙන්තරව ගමනක් බිමනක් යන්න ඕනේ. දරුවෝ ඉන්න අම්මලාට දරුවෝ ටික ආරක්ෂා කරගන්න ඕනේ. හොඳ අධ්‍යාපනයක් ඕනේ. හොඳ රටක් ඕනේ. එතෙන්ට ජනමතය හදන්න ඕනේ. එහෙම නැතුව අනිත් කතා වැඩක් නෑනේ. ඔබගේ අදහස මොකක්ද? දැන් කොයිබටද ජනමතය සංක්‍රමණය වෙන්නේ? අපි අලුත් තැනක ඉන්නේ දැන්. අපි 69 ලක්ෂයක බලාපොරොත්තුවක් ඉස්සරහ ඉන්නේ. මට ඉතිහාසයේ නෙමෙයි වැදගත් වෙන්නේ 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉස්සරහට ගෙනියන්න පිරිසුදු රටක් හදන්න පුළුවන්ද මෙවර ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන්? මම අර අවසාන වශයෙන් කරන තලවකැලේ මහත්මයා ආපු ඒ පුංචි කාරණාවට කියන කෘතිම ජනමතයේ හැසිරවීම සහ සැබෑ ජනමතය කියන එක මම හිතන්නේ එතුමා ඒක නිවැරදිව තීරු ගන්න තියෙනවා. මොකද අර මේ අපි කතා කළේ ජනමතය ගැන. ඒ කෘතිම ජනමතයේ හැසිරවීම තමයි අපි දැක්කේ 82 ලාම්පු කලගෙඩි සෙල්ලමේදී. ඊට පස්සේ පැවති ප්‍රාදේශ සංවර්ධන සභා ඡන්දෙදී 2015 මැතිවරණයේදී ඒ කෘතිම හැසිරිච්ච ස්වභාවයෙන් අපිට ඊ타ත්ම මනවින් පෙන්눔 කරන දේ තමයි අර මිනිසුන්ගේ ඇත්ත ජනමතය කියන එක පසුගිය ජනාධිපතිවරණයේදී කලින් සඳහන් කළා වගේ බඩගින්න රස්සාව වැටුප පැත්තකින් තියලා අංක 1 රටේ ජාතික ආරක්ෂාව අංක 2 රටට අභිමානවත් නායකයෙක් බිහි කිරීම මේ කියන කාරණාවට ප්‍රමුඛත්වය දීලා සැබෑ ජනමතයෙන් අපි ගෞරවනීය නායකයෙක් පත් කරගත්තා 2019 ජනාධිපතිවරණයේදී. දැන් ඔබ කියන කාරණාවේදී අපි දන්නවා ඇත්තටම ඔය මේ කුඩු ගංජා එතනෝල් කියන එක මේ අපේ සමාජයට මේ එන්නේ ඇත්තටම 1977 මේ විවෘතාර්ථික ක්‍රමයත් එක්ක මේ මජර දේශපාලනයේ එක ප්‍රතිමූර්තියක් තමයි ඔය. ඕකම තමයි දේශපාලනයට ඇවිල්ලා මේ දේශපාලන බලය සඳහා ගංජා කුඩු එතනෝල් කියන දේවල් සමාජගත වෙන්නේ දේශපාලනය ලබා ගැනීම සඳහා වන තවත් එක අඩිපාරක් විදියට. ඇත්තටම පසුගිය කාලය පුරාම මේවට මේ සමාජයේ අපි දන්නවා කන්ටේනර් පිටින් එනවා ඉඳ හිට එකක් දෙකක් අහු වෙනවා පාතාලයන් ඉන්නවා වෙඩි තියා ගන්නවා මරා ගන්නවා අපිට මේවා පාලනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ආවනේ. ඒකනේ අපි 2019 මේ නොවැම්බර් වල ජනතාව තීරණය කළේ මේ රටට නායකයෙක් වුණා මේ රට පාලනයක් තියෙනවා මේ රටට විනයක් තියෙන්න ඕන කියලා. එතකොට ඒ අනුව තමයි අපි විනයක් ඇති යම් පාලනයක් කරන්න පුළුවන් කියන දැක්මක් ඇති සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය මේ රටේ නායකත්වයට පත් කළේ. දැන් අපි ඒ නායකත්වයට පත් වෙලා ඇත්තටම එතුමාට තිබුණේ එතුමාට රාජ්‍ය පාලනය කර විධායක ජනාධිපතිවරයා විදියට රාජ්‍ය පාලනය කරගෙන යන්න එතුමාට ව්‍යවස්ථාදායකයේ බලය තිබුණේ නැහැ. ව්‍යවස්ථාදායකයේ තිබුණේ විපක්ෂය අතේ. ඒතකොට වැඩි බහුතර බලය තිබුණේ පාර්ලිමේන්තුවේ අනිත් පැත්තේ. ඒ නිසා එතුමාට සිද්ධ වුණා අර අපේ අතින් කියනවා නම් එහෙම තනි ගේමක් ගහන්න. එතුමාට හිටියේ බොහොම සුළුතර ආණ්ඩුවක් එතුමා පිහිටව ගත්තේ. ඒ කාලේ තුලත් ඇත්තටම එතුමා බොහොම අමාරුවෙන් තමන්ගේ කර්තයන් තමන්ගේ කාර්ය කරගෙන යන්න මාවතට එළඹෙනකොට ලෝක ව්‍යාප්ත වසංගතයක් ඇවිල්ලා ඒක යම් ආකාරයකට මේ ලෝක මට්ටමින්ම මේ අකර්මණ්‍ය වුණා. දැන් ඒ තත්ත්වයන් යටතේ එතුමා ඒ නායකත්වයට හයියක් තියෙන ඒ නායක මෙතුමා කලින් කිව්වා වගේ බලකොටු විලංගු නැති එතුමාට නිදහසේ තමන්ගේ ඒ දැක්ම තමන්ගේ ඒ නායකත්වයට මේ රට ඒ දැක්මට අනුව ඉස්සරහට ගෙනියන්න ඕන කරන කණ්ඩායමක් පත් කරගන්න තමයි මේ එළඹෙන මැතිවරණයේදී මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි 066 23 608 609 අපි ඔබට විවෘත කරලා තියෙනවා එන්න පුළුවන් මැදිරියට. අපි යනවා අවස්ථාව ලබා දෙන්නේ ගාමිණී විජේවර්ධන මහත්මයාට. දැන් ගාමිණී මහත්මයා දැන් අපි කල්පනා කළොත් දැන් දේශපාලන දේහයක අපි ගත්තොත් එහෙම සමාජ දේහයක දේශපාලනිකව ජනතාවගේ මතය හදන්න අපි කියනවා ඒකට ජනමතය හදන්න කලින් තියෙන්නේ දේශපාලන අලෙවිකරණය කියන වැඩපිළිවෙල. දේශපාලන අලෙවිකරණය කියන වැඩපිළිවෙල ඇතුලේ තමයි ඔවුන් දේශපාලන දැන්වීම් හෝ මොනවා හරි ජනමානසයට ඇතුල් කරන්නේ. ඊට පස්සේ දැන් මේකෙදී අපි කල්පනා කරොත් දැන් මේ දැන් දේශපාලන අලෙවිකරණයේ නිරත වෙන කාලයක්. මේකෙදී ඇත්තටම සමානතාවයක් තියෙනවද මේ වෙළඳපොළ ඇතුලේ තමන්ගේ මතය අලෙවි කරන්න ඉඩක් හම්බෙලා තියෙනවද? ඒ කියන්නේ සාම්ප්‍රදායික දේශපාලඥයෝ ඉන්නවා, එයාට මුදල් තියෙනවා, ඒකට දැන්වීම් දානවා, අලුතෙන් අය ඉන්නවා, එයාට අවස්ථාවක් තියෙනවා. ඒකට සමානව මේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදීව මේක ව්‍යාප්ත කරගන්න තමන්ගේ අලෙවි කරන වැඩ පිළිවෙල නිදහසක් හම්බෙලා තියෙනවද? මට මොහොතකට ප්‍රශ්නය
මතක තියාගන්න අපි යනම ඇමතුමකට අයිබෝන් ඔබට. ජයරත්න මහත්මයා දැදිගමින් ඔබ කතා කරන අයිබෝන්. ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. ජයරත්න මහත්මයා අයිබෝන්. ඔව් අයිබෝන්. ඔබ ගැට සංධ්‍යාවක් කියලා මම සුබ සංධ්‍යාවක් ඔබේ ගැටලුව යොමු කරන්න. ඔව්. ඔව් ප්‍රශ්නේ කියන්නේ දැන් ඔව් අලෙවි කිරීම වශයෙන් කියන්නේ 2015 දී ඔව් 2015 දී දෙපැත්තෙන්ම නැති අපි සමානලවට පක්ෂ දෙකක් අතර තිබුණේ රජයක් බේරගන්න. අන්තිම වෙනකොට උනේ මහජනයා අකමැති අය එක හේතු වෙලා ගිය മന്ത്രിවරු අපේක්ෂකයෝ ඒ පැත්තට හේතු වෙලා ඉවරලා රජය ගෙනිච්චා. නාම යෝජනා දෙන වෙලාවේදී මේ අවස්ථාවේදී ජීවිතයෙන් නාම යෝජනා පත්‍ර වලට ඇතුළත් කරලා අධිකරණ ඉදිරියට ගේන්න නැතුව ඉන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා ඡන්ද කොමසාරිස්. මේ වගේ දේවල් කිරීමේදී මහ ජනතාවට වෙන්නේ ගා කපසාටපත් වෙනවා. මේ හේතු ඇති පුජ්‍යලයි අපේ මහ ජනතාව ලංකාවාසී ජනතාවට කියන්න ඕනේ යම් කිසි මිනිහෙක් එක മന്ത്രിයෙක් හේතු වුණා නම් වෙනත් රජයකට මේ ගමන සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා අපත් නැති කරන දෙපත් කරන්න ඕනේ කියලා මගේ යෝජනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි ඔව් ගවින් මහත්මයා දැන් මේ සමාන ඉඩකඩ හැමෝටම දැන් ඔබතුමාට මේ කාරණෙත් අදාළ කරගන්න පුළුවන්. හරි. මේ ඊට කලින් ඔබගේ ප්‍රශ්නයත් අපේ ඒ අවසාන අසන්නාගේ ප්‍රශ්නයත් පදනම් කරගෙන අපිට කතා කරන්න පුළුවන් මිනිත්තුවක් ගමු. ඊට කලින් අර මගේ උගත් නීතිඥතුමාට වනිනායක මහත්තයා කිව්ව කාරණේ ගැන මම නුකුත් එතුමාට කරන අසාධාරණයක්. එතුමා එකක් අවස්ථාවක් ඉල්ලුවා සහ චෝදනාවක් කළා. ඒ චෝදනාවේදී කිව්වේ මම ඔබ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සහභාගී වෙන දෙන්න ඒකපාර්ශිකව තනිමත දරනවා මහින්ද රාජපක්ෂ වෙනුවෙන්. ඒක වැරදි කියලා කිව්වා. ඒක වැරද්දක් නම් ඒ වැරද්ද යන්න ඕනේ. මේ අපි මෙහෙ උනේ මේ ආයතෙන්ද. අපිට බෑ තවත් මතයක් දරන කෙනෙක් මගදී අල්ලගෙන වරෙන් හෙට මම යන ඔබත් වරෙන් කියලා එක්කන් එන්න. එහෙනම් මේ සහභාගී වන්නෝ තීන්දුව කරන්නේ ආයතනයේ විසින් තීන්දුව කරපු පුජ්‍යලයන්ගේ අව්‍යාජ මතය සමාජයත් එක්ක සංවාදගත වෙනකොට ඔබට අදහස් දක්වන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අපි දරන්නා වූ මතය අපට ප්‍රශස්ත නිසා නෙවෙයි අපි දරන්නේ අපි දීර්ඝ කාලීන සමාජයේ දෙස සොයා බලා විමසා සිතා මතා මේ සමාජ තන්ත්‍රයේ ගතක පාවී යන ක්‍රියාත්මක වෙන ආකාරය දෙස බලද්දී මේ පොළවේ හෙට දවසේ මෙවන් වූ දෙයක් සිදු වෙනවා නම් හොඳයි කියන එකයි අපි කියන්නේ. ඒක අනුමත කිරීමෙන් ප්‍රතික්ෂේප කරන සමාජ වැඩක්. විශේෂයෙන්ම වනිනායක මහත්මයා ඊටම ප්‍රගතිශීලී අදහස් දරමින් ඒ හොඳ අදහසක්. ඉතින් තව බහුවිධ විරුද්ධ මත ගැටෙනවා නම් හොඳයි කියන එක එතුමාගේ ඉන්න එක වරදක් නැහැ. හැබැයි එතුමා අපට ආරාධනා කළා, යෝජනා කළා. එතුමා සමග අපි දෙදෙනාට මෙවන් වූ සංවාදයකට එක් වෙන්න කියලා මම තනියම ඔබතුමා සමග ඕනෑ වෙලාවක ඔබතුමා කියන ඕනෑම වේදිකාවක හෝ මාධ්‍ය ආයතනයක සංවාදයට සූදානම්. මන්ද එවන් වූ මත ගැටෙනක හොඳයි. එතකොට පාරිශුද්ධ සමාජ මතය ජන මතය නිර්මාණය වෙන්න ඔබේ බුද්ධියයි අපේ අත්දැකීම සහ ප්‍රකාශය එකතු වෙලා හොඳ සම්මිශ්‍රණයක් වෙයි. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. මම කියන්නේ අපි නොදන්න කෙනෙකුත් නෙවෙයි නේ අපිට සංවාද කරන්න පුළුවන් නේ. අපි ගැන දැනගෙන න්යා කතා කළේ. ඔව් ඔබතුමා කිව්ව මේ දේශපාලන මහමැතිවරණයක් අභියස මතවාදයේ අලෙවි කිරීමෙන් සමාජගත කිරීමට පොදු සහ සාධාරණ අවස්ථා සියල්ලන්ටම තියනවාද කියන එක. පොදු සහ සාධාරණ කියන එක 1978 ව්‍යවස්ථාවෙම අහිමි වෙච්ච දෙයක්. ඒක අහිමි වුණා. එය නිවැරදි කර යථා තත්ත්වයට පත් කර මිස මේ පොළවේ සාධාරණත්වය විශේෂයෙන්ම මහා ජනතාවට තම මතය නිවැරදිව ප්‍රකාශ කරමින් තමාගේ පාලකයා නායකයා නිර්මාණය කර ගැනීම සඳහා වූ සාධාරණත්වය මේ පොළවේ අහිමි කළේ 1978 ව්‍යවස්ථාවෙන්. වරින් වර සංශෝධන කොච්චරාවත් තාමත් අරක ස්ථාපිතයි. මම මුලදී කිව්වේ තප්පරයකින් කියන්නම් මහජනයාට මේ මහජනයාගේ නියෝජිතයටවත් මහජන නියෝජිතයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ ඔහුටවත් ඔහුගේ මතවාද සහ අදහස් ප්‍රකාශ පක්ෂයේ කියන යාන්ත්‍රණය තුර ඉර වෙලා නන්නදරු ව්‍යවස්ථාවල ඉර වෙලා. ඒ නිසා දැන් අර කතාව ජනතාව දැන් ඒ නිසා සැදී පැහැදී පෙළ ගැසී විමසිලිමත් වයින්න ඕනේ. තමාට ඇති අවම අයිතිය අවම අවස්ථාව වූ ප්‍රයෝජනගෙන තමාගේ හෙට දවස නිර්මාණ ඔබ කිව්වා වගේ තමාගේ සහ තම පරපුරේ හෙට දවස නිර්මාණය කර ගැනීම සඳහා ඊටාම විමසිලිමත්ව ඉතා හොඳින් කල්පනාකාරීව මෙවර ඔබ තීන්දුව ගන්න. අපමණවත් සමාජ මාධ්‍ය තුළ මුද්‍රිත මාධ්‍ය තුළ අපට ඇහෙනවා දැනෙනවා මහා සමාජයේ හිතන පතන මිනිස්සු කියනවා අපිට කොටලුව දාලා අස්සු එවන්න කියන්න එපා. හැබැයි අමතක කරන්න එපා
මේ සියලුම ලයිස්තුවල හොඳ මිනිසුන් ඉන්නවා. සියලුම පක්ෂ තුළ හොඳ මිනිසුන් ඉන්නවා. සියලුම පක්ෂ තුළ සිටින සීමිත හෝ නිවැරදි මිනිසුන් තෝරා යවන්න මන්ද මේ 225 නියෝජනය කරන්නේ ලක්ෂ 230ක පමණ ජනතාවට. ලක්ෂයකට එක්කෙනෙක් විතර එතකොට එන්නේ. ලක්ෂයකින් එක්කෙනෙක් තෝරාගෙන දී මෙතනදී වත් අර කිව්ව ලාභයට අලෙවි කරන ජනප්‍රිය ලෙස අලෙවි කරන මහා බලපෑම් සහිතවල කරන ආකර්ශනීය ලෙස අලෙවි කරන දේවල් එපා. මේ කොටලු බැටලු අස්වැයන් අතරේ අස්වැයම සොයන්න වේගයෙන් දිරිමත්ව ජනාධිපතිතුමාට වේගවත් ගමනක් යාමට අස්වැයින් අවශ්‍යයි. දැන් මේ සමහර දේවල් විකිනෙන්නේ ඉතින් වෙළඳැන්වීම් දාලාම නෙවෙයි ඔබ දන්නවනේ. එනිසා මේ සමහර දේවල් වලට සමාන අවස්ථා නැහැ කියන කාර්ය ජනතාව අපිටත් චෝදනා කරනවා. මොකද මේකෙදි මුදල් හම්බ කරගත්තු අය සල්ලි තියෙන අය සල්ලි විසික් කරලා ඉතාම අපූරු කඩදාසි මුද්‍රණය කරලා මේත් සල්ලි කියලා මතක තියාගන්න ඕන කොහෙන් හරි ඔය කරන හැමෝම. ගමිණි මහත්මයා තව එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න තියෙනවා. දැන් ඇත්තම කාරණේ ජනතාව ස්ථාවරව දේශපාලන මතවල ඉන්නවනේ. ඒකට අපි ජනතාව යටින් අදහසක් මතයක ඉන්නවා තමන්ගේ ඉහළ ናයකයෙක් වෙන පාලකයා ගැන. ඒ නායකයව පාලකයා අපේ දේශපාලන ඉතිහාසයේ ගිහිල්ලා අනිත් පැත්තට හේතු වෙනවා. අර මෙතුමා කිව්ව කාරණේත් ඒකයි. තව පැත්තකට හේතු වෙනවා. ඒකට අර ඒ දේශපාලඥයා විශ්වාස කරපු දහස් සංඛ්‍යාත ජනතාව මේ සමහර ගමෙත් කොන් වෙනවා. මම කියන්නේ මේක උල්ලංඝනය වෙන්නේ නැද්ද? ජනතාවගේ විශ්වාසය උගසට තැබීම, ජනතාවගේ විශ්වාසය විනාශ කිරීම. දැන් මේ ඔබ නීතිඥයෙක් නිසා මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ. දැන් නීතිමය වශයෙන් දැන් මේ අපිට හැඟෙනවනේ මේ මිනිස්සුගේ මූලික අදහස් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වගේ එකක්ද කියලා මට ඒක දන්නේ නැහැ. හැබැයි ඔබගේ ඇසින් කියන්න මේක මොකද්ද මේ අසාධාරණ නැත්නම් මේක මේ ප්‍රශ්නයක්. ඔබ මේ රටේ මුළු මහත් මහ ජනතාව වෙනුවෙන් නිවැරදි ඉතාම ප්‍රබල ප්‍රශ්නයක් ඇහුවේ. මේ පාවාදීම අර අපේ අවසාන කතාව අසන්න නැතුව මේ පාවාදීම අර වාගේ ජනමතය සමාජ මතය බහුතරය දිනාගෙන ගොස් සුළුතරයේ හෝ සුළු කෙනෙකු ඉල්ලීම හෝ තමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රය වෙනින් පාවාදීම මේවට ඇත්තටම නම් ඔබ කිව්වාගේ නෛතික විලංගු තියෙන්න ඕන. කෙලින්ම දැන් ඇයි මේ පක්ෂයකට සලකුණා? ඇයි පක්ෂයට නමක්? ඇයි පක්ෂයකට ප්‍රතිපත්තිමාලාවක්? ඇයි පක්ෂයකට කොන්දේසිතා ව්‍යවස්ථාවක්? ඒ සියල්ලට අනුවනේ මේ අපේක්ෂකයා සමාජගත වෙන්නේ මැතිවරණයට පෙර. මිනිසුන්ට ව්‍යවස්ථා නැහැ. මැතිවරණයට පෙර සමාජගත වෙන ඒ සියල්ල සිතාමතා සොයා බලා ඒ අතරින් මේ පුජ්‍යලයව පත් කරනවා. දහදිය කඳුළු ලේ භාණ්ඩ කාලය ශ්‍රමය මුදල ඔක්කොම කවල අහිංසක මිනිස්සු ගන්න යංගම් සිසාරා මේ පුජ්‍යලය පත් කරලා ඊළඟ සතියේ මේ මිනිස්සයා අර සියල්ලට පරිබාහිර වෙන පක්ෂයකට ගන්නවා. ඉතා පැහැදිලි. කොහේ තැනක ව්‍යවස්ථාපිතව නීතිගත වෙන්න ඕනේ. ඉසනින් ඕගේ මේ නියෝජිත ධූරය මන්ත්‍රී ධූරය අහිමි වෙන්න ඕනේ කියලා. මේක මොන තරම් මේ ගෞරවනීය මේ මහා සමාජයට කරන අගෞරවයක්ද අවලාදයක්ද අපහාසයක්ද අවනඩුවක්ද අවාසියක්ද? දැන් මේවා නවතින්න ඕනේ. එවන් වූ තත්ත්වය තුළ මේ ඔබට මේකට කවට රිදුනත් මම මේ කියන්නේ අගෝස්තු 5 වෙනිදා තීන්දුව ගැනීමේදී ඔබට මැන බලන්න පුළුවන්. සොයා බලන්න පුළුවන්. මේ පුජ්‍යලයන්ගේ චර්යාවන් ඉතිහාසයේ කෙසේ ක්‍රියාත්මක වී ඇද්දයි යන්න සොයා බලා නිවැරදි කරන්න ඔබ දුටුවා. සාරාම් බෝම්බේ ගහනකොට මහා සමාජිකව මේ බෝම්බේ ගහන්න තිබුණේ පාර්ලිමේන්තුව ඇතුළේ කියලා. කොරෝනා වෛරසය පැතිරී යනකොට මිනිස්සු කිව්වා මේ කොරෝනා වෛරසය පැතිරෙන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළේ. මොන තරම් ද්වේෂයක්ද වෛරයක්ද තමා විසින් නියෝජනය කරගත්තා වූ 2 කෝටි 30 ලක්ෂයක ජනතාව අතරේ 225ක් වැනි සුළු තරයක් කොයිතරම් ආදරයෙන් රැකබලා ගත යුතුද? ඇයි දෙයනේ අපි ලක්ෂ 230කට ඉන්න මේ 225 අපි එදා එහෙමනේ රාජාණ්ඩු යුගයේ නන්නදෑරුම් ගෝත්‍රික ජන සමාජයේ මෙතුමා කිව්වා තමගේ නායකයන්ව රැකගත්තා. දැන් නායකට බෝම්බ ගහපන් කියනවා. නායකට කොරෝනා හැදියන් කියනවා. ඔවුන් එකෙක්වත් එපා කියනවා. අවසානයේදී අපට ඇහුණා කියනවා ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුව එපා. ඔවුන් එකෙක්වත් එපා. ඔබතුමා තනියම මේ රට පාලනය කරන්න කියලා. ඒ තත්වයට නින්දාවට අපහාසයට මේ මහා ජනතාවගේ නියෝත්‍යයා පත් වෙන්න එපා. පත් කරන්න එපා මහා සමාජය. ඒක හොඳ ලක්ෂණයක්ද කියලා ඔබ හිතන්නට ඕන. දැන් ද්වේෂයෙන් වෛරයෙන්
තමන්ගේ නියෝජිතයා දිහා බලනවා නම් ඒ අපි දන්නවා පවුලක වුණත් එකිනෙකා දිහා ද්වේෂයෙන් බලන පවුලක් දියුණු වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා ඒ පවුලේ සැකය, අවිශ්වාසය සහ එකිනෙකා අතර වෛර කිරීමක ඇතුලේ නිතරම අපිට අසමගිය සහ රණ්ඩු. දැන් ඒ නිසානේ මේ අපේ මහා පවුල අපි දන්නවනේ පවුල කුඩාම ආයතනයේ රජය තමයි මහා ආයතන. මහා ආයතනය ඇතුලේ තියෙන අර්බුද ඔබ දන්නවා. හැබැයි ජනතාවට අපි කතා කරොත් වීරසේකර මහත්තයා ජනතාවට පක්ෂවල ප්‍රශ්න වැදගත් නැහැ. අපි හැමදාම දකිනවා මේ පක්ෂ දෙකට කැඩෙනවා. ඒ කට්ටිය මොනතරම් මතවාදී අරගල කරගෙන පක්ෂ කඩාගත්තත් ජනතාවට කැඩෙන්න බෑනේ. ජනතාවට වෙන් වෙන්න බෑ. ඔවුන්ගේ බලාපොරොත්තු ඉදිනවන්න ඕන පුද්ගලයෝ නෙවෙයි. දැන් මම නැවත විශ්වාස කරන්නේ දැන් ඉදිරියේදී ජනමතය හසුරවන්නේ. දැන් අපේ වගේ රටක ඇත්තටම මේ ඔබතුමා හිතන ආකාරයෙන් දැන් ජනමතය කතරයකින් ප්‍රකාශය කරනවානේ අපි. ඉතින් පස්සේ ඔවුන්ගේ අදහස් නියෝජනය වෙන්නේ නැහනේ. ඊට පස්සේ එපා වුණත් ඕන වුණත් ඊළඟ කාලේ ඉන්නවා. දැන් ජනතාවට දැන් අපි දන්නවා වෙනත් රටවල මේ ආපසු කැඳවීමේ හැකියාවන් තියෙන දේශපාලන ව්‍යුහ තියෙනවා. දැන් අපේ ඡන්දයෙන් දුන්නා නම් අපි කියන දේ කරන්නේ නැත්නම් එයා බොරු කරනවා නම් අපිට බලයක් තියෙනවා. ඒ කියන්නේ උත්තරීතර නම් ජනතාව මේ අපි නිකන් එහෙම කියනවනේ ජනතාව තමයි මේකේ පරමාධිපත්‍ය ඉහළ ඉන්නවනේ. හැබැයි ඇයි අපිට එහෙම මේ ජනමතේ එහෙම සීමා වෙලා තියෙන්නේ? කතරට සීමා වෙලා එතනින් එහාට උන් නියෝජනය කරන්න බැයිද? කරයිද? ඉස්සරහට මොකද්ද ඔබට දෙන්න පුළුවන් විශ්වාසය? මේ පාලි දැන් මේකයි අපි ඇත්තටම මේ ක්‍රමයේ ඇතුළෙම මේ මැතිවරණ ක්‍රමයේ ඇතුළෙම නෑනේ අපිට ඍජුව වගේ කියන නියෝජිතේ. මම කටුගම්පලාසනේ මේ කුණාගල දිස්ත්‍රික්කයේ කටුගම්පලාසනේ පුද්ගලයෙක් වුණොත් ගල්ගමුවේ ඉන්න කෙනෙකුටත් පුළුවන් කටුගම්පලින් ඡන්දේ එවිල ගන්න. දැන් මම කටුගම්පලාසනේ මිනිස්සයාට වග කියන්න කටුගම්පලාසනේ මිනිහෙක් නෑනේ. දැන් මේ විදියට මම කියන්නේ මේ ආසන අපේ මේ කොට්ටාස ක්‍රමයේ නැති කිරීම ඇතුලේ මේ දිස්ත්‍රික්කයක් පුරා දුවන නියෝජිත මේ මහජන නියෝජිත ප්‍රමාණයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඍජුව තමන්ගේ ඡන්ද කොට්ටාසයට වග කියන නියෝජිතයෙක් නැහැ. ඉතින් ඒ හින්දා අපි පෙරලා ඇහුවොත් එහෙම මේක හරිද කියලා අපි ඒකට මොකද්ද දෙන උත්තරේ? ඒකට තියෙන්නේ මේ මැතිවරණ ක්‍රමය වැරද්දක් වෙනස් වී යුතුයි. අපි ඒක තමයි මේ ගැටලු ටික හඳුනාගමු. එතකොට අපිට දැන් හරි වටිනවා මේ දේශපාලන දේහයේ තියෙන රෝග ටික හඳුනා ගන්න. දැන් ඒකටනේ අපිට විශේෂඥ වෛද්‍යවරු දාලා ඔය කියන වියත් කණ්ඩායම් දාලා හොර කවුරු හරි දාලා මේක සුවපත් කරගන්න පුළුවන් ඉන්නේ. දැන් මේක ලෙඩක් නම් මේ තියෙන්නේ. ඒක දැන් අපි ඔබ කියනවා ඒක හරි හොඳ කාරණයක්. මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් තියෙනවා. එසේනම් එබැවින් එය ඉදිරියේදී සකස් කිරීමට වගේ එකක් කළ යුතුයි නේ. ඒකෝ දැන් ආපහු අපි කතා බහ කළොත් දැන් මේ මැතිවරණ ක්‍රමයේ ඇතුළම ජනතා නියෝජිතයන් සැබෑ ලෙස යවන්න දැන් අපි ඔබතුමාව තෝරගත්තොත් උදාහරණයකට කියලා ඔබතුමාව යවන්න ක්‍රමයක් තියෙනවා මම කියන්නේ. එහෙම නෑනේ ජනතාවට. කියන්නේ මැතිවරණයකට බහුවරණයක් තියෙනවා. උත්තර 4ක් දෙනවා අපි කැමති උත්තරේ ඉරි ගහන්න ඕනේ. ඒ උත්තර 4 මෙපා වුණත් ජනතාවගේ මතය කොහෙටද ගෙනියන්නේ? කොතනද ලියන්නේ ඒක? පත්‍රිකාවේ තැනක් තියෙනවද අපිට? ඒක මෙහිමයි සාපේක්ෂව අපි මේ ක්‍රමයේ ඇතුලේ ඒකනේ අපි අවුරුදු 5කට මේක සීමා කරන්නේ. මේ අවුරුදු යම් නිශ්චිත කාලයකට මේක සීමා කරන්නේ ඒ ජනතාවට ඒ එපා වෙන කාලය ඇතුලේ ජනතා නියෝජිතයව ගෙදර යවන්න තමයි. ඒක තමයි ඒ කාලය ඇතුලේ තමයි මේ ජනතා නියෝජිතයගේ කරන ක්‍රියාකාරකම් සියල්ල කිරලා මැනලා බලලා ඊළඟ අවුරුදු 5ේදී ජනතාව දෙනවා තීන්දුවක්. උපාලි මේක මේ මැතිවරණයේදී ඇත්තටම තියෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වීමේ ඉඳලා අපි අවසාන ගහන කතිරය දක්වා තියෙන්නේ තනිකර විශ්වාසයනේ. මේ විශ්වාසය තුළ තමයි තියෙන්නේ. අපි දැක්කා මේ සරල ජීවන රටාවක් තිබිච්ච අපි දැක්ක කෝච්චියේ බස් එකේ ඇවිල්ලා පාර්ලිමේන්තුවට ජනතාව නියෝජනය කරන අපේ ජනතා නියෝජිතයෝ. මේ ඔක්කොම වෙනස් වුණානේ දැන්. මේවා වෙනස් වෙලා මේ සමාජය ඇතුලේ මේවා සියල්ල මුදල් අපේ ලෝකේ තව මේ ධනවාදය ඇතුලේ පරමාදර්ශ තියෙනවා නේ. මේ ක්‍රමයේ ඇතුලේම මේක ඇතුලේ මේක ජරා ජීර්ණ වෙලා මේක කුණු වෙලා ගඳ ගහන තැනට ගෙනාවනේ. ඇත්තටම මේකට තමයි අපි ඇත්තටම යම් විනයක් සහිත දැක්මක් සහිත යම් උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපිට ඕන වෙන්නේ. ඒ කණ්ඩායම අපි මේ ජනාධිපතිවරයාට ශක්තියක් දෙන්න අන්න එහෙම කණ්ඩායමක් මේ එළඹෙන මැතිවරණයෙන් අපි පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න කියලා මේ රටේ ජනතාවට අපි ආයාචනා කරන්නේ. මොකද අපි දන්නවා මේ තුමා කිව්වා වගේ මේ සියලුම ලැයිස්තු වල මේ ඉන්නවා විනයක් සහිත වැදගත් දැන් ප්‍රබල කතාවක් හොඳ කතාවක් ඒක මේ හැමෝටම ඉන්නවා මිනිස්සුනේ පැතිරලා ඉන්නේ. ඉන්නවා. ඒ කොහෙන් ගියත් අතෙන්ට යනවා නම් හොඳ මිනිස්සු මේ අපි අන්තිම සාධකයේ දන්නවනේ හොඳ වැඩක් කරන්න පුළුවන් හොඳ මිනිහෙකුට කියලා. අපි දන්නවා මේ ලැයිස්තු වල ගත්තාම අපතුමා කිව්වාගේ මේ දේශපාලන පක්ෂ ඇතුලේ විවිධාකාර හේතු මත නාම යෝජනා ලැයිස්තුවට නම් ටික දාන්න සිද්ධ වෙනවා. ඒකට විවිධ කාරණා තියෙනවා.
නමුත් ඒක ඒ දේශපාලන පක්ෂයේ නායකයන්ගේ සහ ඒ පක්ෂයාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ඒක ඒගොල්ලොන්ගේ වගකීම. නමුත් රටේ මහජනතාවට වගකීමක් තියෙනවා මේ කණ්ඩායම් ඇතුලේ අපි කිව්වාගේ විශ්වාස එකත් විශ්වාසය දෙකත් විශ්වාසය තුනත් විශ්වාසය. ඒ විශ්වාසය ඇතුලේ මේ කියන අපි 2019 නොවැම්බර් වල පත් කරගත්තා මේ රටේ විනයක් සහිත මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් එඩිතර කොන්දක් තියෙන මේ රටේ අභිමානය ඇති කරගන්න පුළුවන් ලෝකෙට කියන්න පුළුවන් මේ අපේ නායකයා කියලා මේ අපේ දේශයේ නායකයා කියලා කියන්න පුළුවන් පුද්ගලෙක්. ඒ පුද්ගලයාට ශක්තියක් වෙන්න පුළුවන් පුද්ගලයෝ තමයි අපි ඊළඟ එළඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුත්තේ. ඒකට දේශපාලන පක්ෂය කුමක් වුවත් තමන්ගේ ලැයිස්තුව පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාරත් කියවලා බලලා මේ පුද්ගලයන් අතරින් සුදුසු මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න. එතනදී අපි ඉල්ලීමක් කරනවා මේ නායකයාට මේ නායකයාගේ ගමනට ශක්තියක් වෙන්න පුළුවන් ඒ දැක්මක් තියෙන පරිණත උගත් වැදගත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න කියලා තමයි අපි අවස්ථාවේ අපි මේ රටේ ජනතාවෙන් ඉල්ලන්නේ. 2020 මැතිවරණ ජනමතය කොයි බටද කියන කාරණේ ඔබ දන්නවා මේ දිනවල ගෙදර නොහිටියත් දොර අස්සෙන් අපිට දාලා යනවා තමන්ගේ ලස්සන පොට් මේ ඡායාරූපයයි අංකේ මතක් කරලා දීලා යනවා ලියවිල්ලකුත් එක්ක. අපි දන්නවා බොහොම හොඳ ආමන්ත්‍රණයක් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දයාබරෝබ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ අපි හිතමු මේ වගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. 066 22 83 60 89 කෙනෙක් ඉන්නවා අපිත් එක්ක අයබෝන්. අයබෝන් මේ සංගිරි රූපාවලිය වැඩසටහනට ඉස්තුවන්ත වෙනවා. සරත් මහත්මයා කඩවල ගෙදරින් ඔබ කතා කරන්නේ. ඔව් විද්වත් මණ්ඩලයෙන් අවතරයි මම අනේ මාත්‍ය 1988 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ සමාජයේ මේ දේශපාලන සමාජයේ බොර කෙරුවා කියලා තමයි මම කියන්නේ. බොර වෙච්ච සමාජයේ අවුරුදු 40ක් ගිහිල්ලා මම හිතේ 2015 මේක ඒක සමතුලිත වෙලා බොර ඊව අඩු වෙලා තිබුණේ. ඒක තමයි සුවාදීන මැතිවරණ කොමිසම ඊළඟට පොලිස් කොමිසම තොරතුරු දැනගැනීමේ පළත් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා මම කෙලින්ම අහන ප්‍රශ්නේ මෙච්චරයි. ඔබතුමා හරියටම කියනවා මේ කොමිසම් තුන එපාද නැද්ද කියලා. ඒක ඔබතුමාලා වක්කීම කියන්නේ එච්චරයි මගේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි ඔබට. කෙටි උත්තරයක් දෙන්න විරාමයකට යන්න දෙනවා. දෙන්නටම ප්‍රශ්නයක් පොදුයි. කොමිසම් ඉතා හොඳයි අත්‍යවශ්‍යයි. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒවා ස්වාධීන කොමිෂන් වෙනවා නම් තවත් ඕනනම් ඔය ගැන කතා කරිය හැකි. ඔබතුමා අපිට විරාමයකට යන්න තියෙනවා. ඔව්. ඒවා ස්වාධීන නොවන්නේ ඇයිද කියන ප්‍රශ්නයටත් ඔබට උත්තර ඇති. අපි හිතමු කල්පනා කරමු ඒ සමහර අයට ස්වාධීන වැඩ කරන්න බැරි ඇයි කියන කාරණේ. කොහෙන්ද යතපෙවීම වෙන්නේ කියන කාරණේ. මේ සම්බන්ධව ජනතාවට අදහස් තියෙනවා. අපි ගිහලා නම් කෙටි විරාමයකට යන්න දෙසිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ 2020 මැතිවරණ යේ මහජන මතය කොයිබටද? අමා කලින් ඔබට සඳහන් කළේ මේ දිනවල විවිධ පක්ෂ කණ්ඩායම් තරුණයන් වැඩිහිටියන් අපි දන්නවා ආධාරකරුවන් බොහෝ දෙනෙක් අපි ළඟට එනවා ඡන්දය ඉල්ලගෙන ඔබ ළඟට එනවා ඡන්දය ඉල්ලගෙන ඔබට අවස්ථාවක් දීලා තියෙනවා තව දින කීපයක් මහා ඡන්දයට සූදානම් වෙන්න. ඒ සූදානම් වෙන අතරතුර තමයි ඔබේ මතය ඔබේ අදහස කොයි පැත්තට යයිද මේකට යහළු යෙහෙලියන් ඇසුරු කරන මාධ්‍ය පවා බලපානවා තමන්ගේ පැත්තට තමන් කොයි පැත්තට මේ ඡන්දේ දෙයිද කියන කාරණේ. අපි ගාමිණී මහත්මයා දැන් රටක් හැටියට ගත්තාම ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් අපි මොනවා කොයි කතන්දර කිව්වත් ලස්සන වචන කිව්වත් අපේ අස්ථාවර වෙලා ආර්ථිකයේ බංකොලොත් වෙලා නිෂ්පාදන කඩා වැටිලා කර්මාන්ත වැටිලා අපිට ඇත්තටම නැගිට ගන්න අමාරුවෙන් ඉන්න තැනක් මේ වෙලාවේ. ඒතකොට දැන් අපි කියනවා ගෙදරක් දුප්පත් වෙච්චාම තව උත්සවයක් තිබ්බොත් තව දුප්පත් වෙනවා. දැන් ඒ කියන්නේ මේ මැතිවරණයට වියදම් කරන මුදල පවා ටිකක් හරි අසීරුවෙන් තමයි මේ අපිට මේක කරන්න වෙලා තියෙන්නේ. මේ සියල්ල ඇතුලේ අර මෙතුමා කිව්වා කතාවක් අපි කියනවා දැන් කට්ටිය අලුතෙන් එනවා. මේ රට අත්හදා බලන්න දෙන්න බෑ අවුරුදු 5කට. ඒ කියන්නේ හැමෝම ඇවිල්ලා අවුරුදු 5ක් කරලා බෑ කියලා යනවා නැත්නම් වැරදි කියලා යනවා. දැන් ඇත්තටම අපිට ස්ථාවර ජනමතය ස්ථාවර කරන්න ඕනේ. ඒවට රට ස්ථාවර වෙන්න ඕනේ. ජනතාවගේ අදහස් සහභාගී කරගන්න ඕනේ මේ දේශපාලන ක්‍රමයට. මොකද්ද ප්‍රවේශය? දැන් නෛතිකව ගත්තාම දැන්
මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ මෙතෙක් ජනතාව විශාල පොරොන්දු දෙනවා දේශපාලන වේදිකාවල හැමෝම. එතකොට ඒවා ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට ජනතාවට බැයිද ආපහු උසාවිය යන්න? දැන් මේ අපි කියනෝනේ අරයා මගෙන් ණය ගත්තා දුන්නේ නැහැ කියලා අපිට පොලිසිය යන්න පුළුවන්. හැබැයි මේ අපිව නොමග යවන එක ජනතාව විශාල මුලා කරන එක දීර්ඝ කාලයක් අපි මුලා වෙච්ච ජනතාවක මේ ඒකනේ මේ ද්වේෂය. ඒකනේ මේ තරහ. මොකද්ද ජනතාවට තියෙන ඇත්තටම ඔවුන්ට අයිතිවාසිකමක් තියෙනවද ඒ සම්බන්ධව පෙනී හිටින්න ක්‍රියා කරන්න? මොකද්ද තියෙන තැන උන්යි? මේ වගේ වෙලාවක අවධානයට ගත යුතුම කරුණෝක ජනතාවට තමාට වෙච්ච අසාධාරණය තමව රැවටීමට එරෙහිව යන්න තියෙන එකම අධිකරණය ජනතා අධිකරණය කියලා අපි කියන මේ අගෝස්තු 5 වෙනිදා තියෙන්නේ ජනතා අධිකරණයක් තමයි. කනගාටුවට කරුණ වෙන්නේ අවුරුදු 5කට හෝ 7කට හෝ වරක් එවන් වූ අධිකරණයකින් විසඳන තෙක් මේ අවනඩුව එතකොට අපි දරාගෙන ඉන්න එපා. රටක් කොහොමද නැගිටින්නේ? අර කිව්වාගේ අවුරුදු 72ක්ම සිද්ධ වුණේමනේ. අවුරුදු 72ක්ම සිද්ධේ මැතිවරණයක් එනවා, නියෝතයපත් වෙනවා, නියෝතය පොරොන්දු කඩනවා, ජනතාවගේ අරමුණු අත්හැරලා ඊළඟට පෙරලෙනවා, ආයෙ ආපහු දිගින් දිගටම ආපු මේක දැන්වත් විරාමයක් තියන්න ඕනේ. ඒ නිසයි මෙවන් වූ සංවාදයක් හෝ වැදගත් වෙන්නේ අපි ඔබගේ මේ සංවාදය මෙවන් වූ ආකාරයෙන් සමාජගත කරන්නට මේ ඉතුරු දින 10 තුල මේ රටේට ආදරය කරන මේ රටේ හෙට දවස ප්‍රාර්ථනා කරන යහපත් හෙටක් ප්‍රාර්ථනා හැමෝම මෙවන් වූ සංවාදයකට ඉඩ දෙමු. මේ දේශපාලන වේදිකාවේ ඕන දෙයක් සාම්ප්‍රදායිකව සුපුරුදු ලෙස වුණාවේ. නමුත් ජනතාවගේ විඥාණය එහි නිම්වලවල පුළු කරමින් මේ යථාර්ථය දක්මු. විශේෂයෙන්ම අපි ආසියාතික රටවල් මේ බෞද්ධ දර්ශනය මුල් තැනගත් රටවල් මේ රටේ ඉන්න මුස්ලිම් පුරවැසියාත් දමිළ පුරවැසියාත් ආදී වශයෙන් වෙන ඕනම පුරවැසියෙක් තුල තියෙන්නේ මේ ඒ යහගුණ ඒක අපි නෙමෙයි මුස්ලිම් ඉස්ලාම් නායකයෝ දමිළ නායකයෝ කියනවා. මේ රටේ සිටිනා වූ ඕනෑම කෙනෙකුට මේ බෞද්ධ දර්ශනයේ තියෙන ඒ යහගුණ පොරොන්දු නොකඩන ගතිය මිනිස්සු අපි රවට්ටනවා රවට්ටන්නේ නැහැ කියලා හිතන හැම මිනිහෙම අවංකයි විශ්වසනීයයි පරමාදර්ශයි. මේ ආගම් තුනේම තුල තියෙන අපූර්ව සංකල්පය තමයි උතුම් පුරුෂාර්ථයන්. ඒ පුරුෂාර්ථයන් තුල අවුරුදු සියවස් ගණනාවක් ඇදිච්ච මේ මිනිස්සු හරියට මිනිසුන්ට ආදරෙයි. ලැජ්ජ බය තියෙනවා. සංවේදීතාවයන් තියෙනවා. අනේ අපිට මේවා දුන්නනේ මේව දුන්නනේ. මේක හරි භයානකයි. රටක හෙට දවස තීන්දුව తీරන ගැනීමේදී අපේ මහා සමාජය හරි දැනුවත් නැනවත් හරවත් හැබැයි ඒ සියල්ල වසාගත්තු අනේ යුතුයකම් අපේ පක්ෂේ අපේ හිටපු ආවලාගේ පුතා අපේ ගෙදරටත් ඇවිල්ලා ගියා අපේ අවමගුලටත් ආවා මේවා හොඳ ගති තමයි. නමුත් රටේ පාලකයව තීන්දුව తీරන ගන්නකොට ඊට එහා විමසිල්ලක් අවශ්‍යයි. ඒක තමයි එය එසේ වීමා නොවීම අතර තමයි මෙතෙක් කල් සිද්ධ වෙච්ච දේවල්. ඒ නිසා අගෝස්තු 5 වෙනිදා ඡන්දෙට ඔබ සියල්ල අමතක කරලා නැන නුවණ ගුණ සුවඳ පුරුෂාර්ථ පොළවේ හෙට දවසේ වඩා යහපත් දෙයක් කරන්න. විශේෂයෙන්ම අපි මේක පක්ෂ පාට මොකවත් නැලා මේ පක්ෂ නියෝජනයක් නෙමෙයි. මේ රටේ අධි බහුතරයක ඡන්දයෙන් වරම් ගත්තු කළ දෙයක් ඇති කරන්නට ඇති දෙයක් තියෙන බව සනාථ කරන ඒ පෞරුෂයෙන් යුක්ත මේ නායකයට හොඳ මිනිස්සු ටිකක් යවන්න ඕනේ. මම කියන්නේ අර කලින් කිව්වා වගේම මම කියන්නේ පොදු පෙරමුණෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන් හෝ තවත් පක්ෂයකින් නෙමෙයි. සියලු පක්ෂයකින් සම්මිශ්‍ර වූ හොඳ පාර්ලිමේන්තුවක් හදමු. හොඳ පාර්ලිමේන්තුවක් හදන්න මැතිවරණ කොමසාරිස්ටත් බෑ. මේ කිසිදු පක්ෂයක නායකයින්ටත් බෑ. අපේක්ෂකයින්ටත් බෑ. පාර්ලිමේන්තුව තනන්නේ ඔබයි. ඔබ එය තැනීමේදී නිවැරදිව මතවාදීව විචාරශීලීව මේ කරන්න මන්ද අද හැන්දෑවේ ඔබ බත් කවා කිරි ටිකක් දී නිදි කරවා දැන් සුවසහනේ යහනේ ඉන්න ඔබේ දරුවාගේ මූණ බලන්න. අවුරුදු 72ක් තිස්සේ මේ රටේ ජනන දැරුම් යුද්ධ තුල ටයර් සෑවල් මත පිලිස්සී දැවී ගිය පරපුරවල් ගණනාවක අපේ තරුණ ඒ දහස් ගණනක ජීවිත අයිමිච්ච දීපල තව දුරටත් දරා ගන්න බෑ මේ පොළවට. ඒ නිසා මේ මව්බිමේ හෙට දවස තීන්දුව කරන්නා වූ ශ්‍රේෂ්ඨ පුරවැසියාවන් ඔබ ගන්න නිවැරදි තීන්දුව පූර්වාදර්ශයක් තියෙනවා. මිනිසුන් සකල විද අව්‍යාජ මිත්‍යා කුමන්ත්‍රණ සියල්ල අභියස 70 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තීන්දුවක් අරන් තියෙනවා. අනිත් එක සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවේ වත්මන් ජනාධිපතිතුමා. ඔහුට පැවරලද වගකීමෙන් මනාර්ථයේ ඉටු කළ බවට සාධක තියෙනවා. ජනාධිපතිවරයා බවට පත් වෙලා නන්නදෑරුන් නෛතික බලතල
වරප්‍රසාද සහ ශක්තිය නොමැතිවත් ඔහුගත්තු තීන්දුව තුළ නිවැරදි දෙයක් පේනවා. අද මුළු ලෝකයේ මහා බලවත් ජාතීන් අසරණ වෙලා ලක්ෂ සංඛ්‍යාත ජීවිත පොරවැසියෝ අහිමි කරගෙන COVID-19 අභියස අසරණ වෙනකොට මනා සංකල්පනෝ දැන් මේකටත් කියන්න එපා වෛද්‍යවරු මේ දුන්නේ රණවිරුවේ මේක කරයි කියලා සමහරවිට ඒ නිසා ඒකට නායකත්වයේ දීලා මේ මහා වසංගතය ජීවිත 11කට පමණක් ආයමි වන්නට හේතු සාධක වෙන ඉදිරියේ මේ කල්පනා කර මේ විශිෂ්ට කල්පනාකරුවා මේ පරමාදර්ශී නායකයාට සුවිශේෂී චරිත බිහි කරලා දෙමු. ගාමිණී මහත්තයා ඔබගේ අදහස මොකද්ද මේ දැන් දේශපාලන ඉතිහාසයේ පොඩි විචාරාත්මකව බැලුවොත් දැන් බොහෝ නායකයෝ හොඳයිනේ. අපි දැන් පත් කරගත්තු නායකයා හොඳයි. හැබැයි වටේ ඉන්න පිරිස මේ ලොකු හානියක් කරානේ. දැන් නිකන් කල්පනා කරන්නකො දැන් මෑතයෝගේ කතා බහට ලක් වෙච්ච කුරුණෑගල සිද්ධිය. කුරුණෑගල බෝනක මේ අවන්හලක් ඇයි කියන පුරාවිද්‍යා ස්ථානයක් ඇයි තියෙන මේ කොටස මේ දෙමුද ඒක ඒ සම්බන්ධව මේ දිනවල සමාජයේ තියෙන කතා බහ බලන්නකෝ. එතකොට සාමාන්‍ය ලූණු හදන වී හදන ගොවියා කුඩු ගෙනාවේ නැහැනේ. එතකොට දැන් මේ කිසියම් මහජන සීමාව ඉක්මවා ගිය කිසියම් නිලධාරි පැලැන්තියක් ඉන්නවා, නීතිය කඩන වෘත්තිකයන් ටිකක් ඉන්නවා, ඊට රැකවරණය සපයන දේශපාලඥ කණ්ඩායමක් ඉන්නවා. එතකොට අපි ඔබ දෙපළගේ මේ ප්‍රශ්නය මම අහන්නේ කොහොමද මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ? කොච්චර හොඳ නායකයෙක් හිටියත් ඔය කියන දැන් නිලධාරීන් ගන්න. ඇයි නිලධාරීන් මේ රටේ හොරකම් කරේ නැද්ද? නිලධාරියා පත් කරගන්න ඡන්දයක් එන්නෙත් නෑ අපිට. කොතනද එයා නියෝජනය වෙන්නේ? කවුද එයාව හදන්නේ අපි? කොතනින්ද හදන්නේ? එතන මොකද්ද මේ සංස්කෘතිය? ජනතාව අය ඊළඟ සැරෙත් අපි අහන්නද ඕක? ඔබ මේ ප්‍රශ්න ඔබෙන් අහන්න තව අවුරුදු දෙකකින් ඔබව ගෙනල්ලා. මොකද්ද මේ සංස්කෘතිය වෙනස් කරන්නේ කොහෙන්ද? ඔව් අපිට හිමිව ඇති කාලයේදී නිමා වෙමින් පවතින නිසා මේක ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබ අවසානයේ ආවේ. අනුර මහත්මයාගෙත් මේකට හොඳ පිළිතුරක් දෙවි. මගේ පිළිතුර නම් කිසිදු තත්ත්වයකට චෝදනා කළ නොහැකි නිලධාරියට හෝ සසු දේශපාලඥයාට හෝ ජනතාව හෝ සිවිල් සංවිධාන හෝ ආයතන හෝ ඕනෑම තත්ත්වයක් තුළ ඇතිවෙනා වූ වැරදට අවසානයේදී වගකීම් යුත්තේ රාජ්‍ය නායකයා පාලකයා සහ පාලකයෝ ලෝකයේ දියුණු වෙච්ච සියලුම රටවල් මැලේසියාව සිංගප්පූරුව මේ චීනය රුසියාව යුරෝපයේ ඕනෑ තරම් එවන් වූ ස්වර්ණමය යුගයක් නිර්මාණය කරා වූ සෑම තැනකම නිවැරදිව තීන්දුව తీරන ගන්න නායකයෙක් හිටියා. ඔබ දන්න අපි කතා කරන සිංගප්පූරුවේ එක්තරා අමාත්‍යවරයෙක් දූෂණයකට නියුක්ත වුණා. පාලකයා කවුද අපේ සිංගප්පූරුවේ? ඔව් ගාමිණී මහත්තයා ඒ තොරතුරු පැහැදිලි. ලංකාවේ එසේනවන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මම මේ අහන්නේ. එසේනවන්නේ ඇයිද යන්න පිටපත ප්‍රශ්නේ. පක්ෂ දේශපාලනය තුල පක්ෂේ සුරකින්නට යාම. මීළඟ මැතිවරණය මීළඟ වසරේ රටේ සංවර්ධනය නොව ඊළඟ මැතිවරණයේ පක්ෂයේ පැවැත්ම ගැන හිතන්න යෑම. ඒකයි මං කිව්වේ තීන්දුව తీරන ගන්න නිවැරදි නායක 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අර පරාජයට හේතු වන්නා වූ කරුණු අතරේ ජාතික ජාත්‍යන්තර මොනතරම් දේවල් තිබුණායයි අපි කිව්වත් ඒ අතරේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සංවේදී මානුෂවාදී සත්පුරුෂවාදී එවන් වූ යම් මානුෂීය ගුණයන් එතුමාට අවශ්‍ය වන විදිහට එතුමාගේ වටේ ඉන්න අය එතුමාව අර කුජීත පරාජයට දක්වන්න හේතු වුණා. ඒ නිසා ඔබ සඳහන් කළ නිලධාරි තන්ත්‍රය සහ නිලධාරීන්ට උඩින් ඉන්න පාලන තන්ත්‍රයේ මැති ඇමතිවරු, මන්ත්‍රීවරු, ඇමතිවරු, කැබිනට් මණ්ඩලය, නිලධාරි, අමාත්‍යංශ ලේකම්වරු මේ සියල්ලන්ටම උඩින් නිවැරදිව රට වෙනුවෙන් හෙට වෙනුවෙන් අභීත තීන්දුව ගන්න පාලකෙක් අවශ්‍යයි. එවන් වූ පාලකෙක් අපේ මව්බිමට ලැබී ඇති බව පෙර නිමිති තියෙනවා. මම නැවත අහන්නේ ඔබතුමාට විවෘතයි දැන්. අපි කියමුකෝ මේ සියල්ල හරි. සංකල්ප තලයේ දේවල් හොඳ නායකයෙක් වුණා හොඳ තීන්දුව ගන්න ඕනේ. ඒවා සංකල්ප ඒවා ඇවිල්ලා අපි විශ්වාස කරන උත්තම තත්ත්වයන්. ඒ උත්තම තත්ත්වයන් ගැන අපි හරියට කියනවානේ බණත් කියනවා නිවන හොඳයි කියනවා. නිවන යන්න අමාරුයි කියනවා. හැබැයි ඇත්ත ඒක අපායක්නේ. මෙහෙන් යනකොට කොයිතරම් මොනතරම් ජීවිත බලන්න කොයිතරම් නැති වෙනවද? දැන් අපේ අයිති කැලෑටික පරිසරයේ කොයිතරම් තර්ජනයකද? කොච්චර දැන් ආපහු ගත්තාම මේ වනාන්තර සම්බන්ධ වෙලා තියෙන පනත චක්‍රලේඛන අහෝසි කරන්න ගෙනලා තියෙන යෝජනා. දැන් මේව සම්බන්ධව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන්ද මේ වගේ දැන් මම අර කිව්ව කුරුණෑගල සිද්ධිය. මේවා ඉස්සරහට එනකොට ඒ නැවත අපි කාටද දොස් කියන්නේ අපිටමද? දැන් මේ රටවල් හොඳයි පරමාදර්ශය තියෙනවා. හැබැයි ප්‍රායෝගික තලයේ අපරාධකරුවන්ට දඬුවම් දීම, නීතිමය තත්ත්වයන් වලින් ආරක්ෂා ලබා දීම, බොහෝ මංකොල්ලකරුවන් මිනීමරුවන් පාතාලයන් රැකෙන්නේ කාටින්ද?
කුඩා මිනිසුන් අතින් නෙමෙයි. හොඳ කතා ප්‍රශ්නයක් ඇවිත් දැන් මේ අපි ගාවිනි මහත්මයා කිව්වා වගේ දැන් ඔබතුමා ඔය කුරුණෑගල සිද්ධියත් එක්ක අපි අහලා තියෙනවනේ අපේ ජනප්‍රවාදී කතාවක් අර රජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සා එලවන්න රජුරුවන්ට හිතවත් හිටපු වඳුරා කරපු වැඩේ සමහර කාරණා පාලි මේ බලන් ඉන්නකොට අපිට හිතෙනවා මේ වඳුරා කරපු වැඩේද මේ කරන්නේ කියලා. අපි ඒකම තමයි කියන්නේ මම කිව්වා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන මේ රටේ හිටපු දෙවරක් ජනාධිපතිතුමා දරපු අද්විතීය නායකයෙක් ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා රුහුණේ හිටපු ඉතාමත්ම රුහුණෙන් ඇවිල්ලා මේ රට පාලනය කරන සංවේදී චරිතයක් තමන්ට කෘතගුණ දක්වපු තමන් වෙනුවෙන් මහන්සි වෙච්ච මිනිස්සු වෙනුවෙන් නැවත පෙරලා කෘතවේදීත්වය දක්වන්න තරම් මානුෂික හදවතක් තියෙන මිනිස්සෙක්. සමහර වෙලාවට අපිට හිතනවා මේ මනුස්සකම් අර අපේ ගමේ කතාවක් තියෙන මනුස්සකම් වලින් වැරදි මේ ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා කියලා. ඒ වගේ අවස්ථාවන් යම් යම් අවස්ථාවන් වලදී නිර්මාණය වෙනවා. නමුත් එකක් කිව යුතුයි තාමත්ම පැහැදිලි මේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඔය කාරණා සම්බන්ධයෙන් තාමත්ම පැහැදිලි අපිට විශ්වාසයක් තියෙනවා මේවට නිවැරදිව මේවා හොයලා බලලා නිශ්චිතව කර මොකද ඔය බුවනක හෝටලේ කියන කාරණාවේදීත් ඕක කියන දෙපැත්තේම කාරණා ගැන ප්‍රශ්න මතුවෙනවා. අපි මේක කියනවා මේක පුරාවිද්‍යා ස්ථානයක් කියලා. පුරාවිද්‍යා ස්ථානයක් නම් මේක පෞරාණික තැනක් නම් පුරාවිද්‍යා පනතෙන් ආරක්ෂා කරන තැනක් නම් අවුරුදු ගණනාවක් කොහොමද එතන රෙස්ටෝරන්ට් එකක් මේ බාර් එකක් පවත්වන ගියේ. ඒ ප්‍රශ්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට අපිටත් අහන්න තියෙනවා. දැන් මේක ගැන නෑ දැන් අර අමාත්‍යවරයා වගේ කියන කතා වගේව ජනගතවරුන් දැන් මයිලකට තත්ත්වයන්ට බෑ කියපුවම දැන් මේක ගැන ඇත්තටම අධ්‍යයනය කරන්න මම හිතන ජන අගමැතිවරයා කමිටුවක් පත් කරා. ඒ කමිටු වාර්තාවක් ලැබිලා තියෙනවා. මේ ගැන නීතිපතිවරයා වෙනමම පරීක්ෂණ කරන්න ගත්තනම් මම විශ්වාස කරනවා මම කිව්ව මුලින්ම මේවා විශ්වාසයන් මත තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ දේ හා සමාන සිද්ධ වෙන අනිත් දේවල් වලටත් ඔය පුරාවිද්‍යා ස්ථාන අපි දැක්කම මුහුදු මහ විහාරයට නියත අපේ කැලෑ ටික කැලෑ සම්බන්ධව අලුතෙන් එන යෝජනා දැන් අර එකතරක් ප්‍රේක්ෂකයෙක් මතු කළා වරායේ ප්‍රශ්න මේ සියලු කාරණා සම්බන්ධයෙන් නිවැරදි යහපත් මේ රටේ ජනතාවට වගකීමක් සහිතව යම් නිවැරදි තීන්දුවක් මේ එළඹෙන අගෝස්තු 5 වෙනිදායින් පස්සේ බිහිවෙන රජයත් සමග මේ රටේ රාජ්‍ය නායකයා ඍජු තීරණයක් ගනී කියන එක ගැන අපට දැඩි විශ්වාසයක් තියෙනවා. ගාමිණී මහත්මයා දැන් අපි ජනතාව බලාපොරොත්තු වෙන්නේ කිසිවක් නෙවෙයි සාධාරණේනේ. ජනතාවට අන්තිමට විශ්වාස තියන්න පුළුවන් තැන තමයි නීතිය. දැන් අපි දකින්නෙත් දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව වින්දිතයන් අපි සාමාන්‍යයෙන් ගත්තහම මේ ප්‍රශ්නේ අනන්තවත් කතා වෙලා තියෙනවානේ. හැමදාම කට උත්තර දෙනවා. මේ අපි එනවා ලොකු ලිපිගුණු අරයි යනවා. දැන් මේ වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. මම කියන්නේ දැන් මේවා ජනතාවට මේ විශ්වාසය දිනා ගන්න නම් විශ්වාසය බිඳිලා තියෙනවානේ. දැන් විශ්වාසය බිඳුණු තැන ටික හදන්න එපා. මොකද ඒක කරන තුරු විශ්වාසය නැවත හදන්න බෑනේ. ඒතකොට දැන් ඓතිහාසිකව මේ රටේ වැරදුණු තැන් ටික හැදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවද ගන්නවද ඒ සම්බන්ධව මොනවත් විශ්වාසයක් තවන්න පුළුවන්ද? මම වගකීමෙන් අහන්නේ මේ ප්‍රශ්නේ. පැහැදිලි මේ මම අහන්නේ මේ ප්‍රශ්නේ ඔබතුමා නීතිඥයෙක් විදිහට අහන්නේ. ඒ උත්තරයක් මට අවශ්‍යයි. මේ ප්‍රශ්නයට දෙන පිළිතුර අපි දෙන්න කලින් මේ සාමාන්‍ය ගැමිය දුන්නා. ඔබ අහුව ප්‍රශ්නේ එවන් වූ තත්ත්වයන් විනිශ්චය කරලා නිවැරදි දඬුවම හෝ හානි පූර්ණයක් සඳහා වන රාජ්‍ය මෙහෙවර මේයුම ලංකාවේ ක්‍රියාත්මක කරනවද නිවැරදිව? ලංකාවේ ආයේ ඔයිට වඩා උදාහරණයක් ඕනේ නැහැ. ඔබ කිව්ව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කරලද කමිටුවම සමස්ත නීතියේ බලය, නීතියේ සාධාරණත්වය, නීතියේ විසඳුම ප්‍රාර්ථනා කරන සමාජයකට ඒ සියල්ල පිළිබඳ තියෙන විශ්වාසය අත්තරින්ද ඊට වඩා නිදසුන් අවශ්‍ය නැහැ. බලන්න පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශන ජනාධිපතිවරයාගේ කමිටුව මේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මිනිස්සුන්ට සජීව දකින්නට ලැබුණා. ඒ කමිටුවේ ඉඳගත්තු චරිත තමාට අවශ්‍ය විදිහට ප්‍රශ්න සහ ඒ විමසුම් මෙහෙයවපු හැටි. ඒකට ගෙන්නන අයට ගෙනෙන්නට කලින් සහ ගෙන්නුවට පස්සේ කරන ප්‍රකාශන අර විශේෂයෙන්ම
ඒ අසුන්ගෙන සිටියා. අපිට ඒ කාලය අසුන්ගෙන සීමිතයි. සිටියා. ඒ කාරණේදී සැකයට පාත්‍ර වෙච්ච චරිත අසුන්ගෙන සිටියා. චූදිතයන් ලෙස මහා සමාජයේ සහ සාක්ෂි විමර්ශනවලදී ඉරදරව වෙච්ච චරිත කමිටුව අසුන්ගෙන හිටියා. මොකද්ද ඊට පස්සේ තවත් ඒ වැටත්නීය රජ්‍යංකානම් කාට කියවෙද මේ වුණාට කියලා මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕනේ මහා සමාජයේ තාමත් නීති ආධිපත්‍ය සහ නීති සාධාරණත්වයට ගැන විශ්වාසය තියෙන එක ගැන විශේෂයෙන්ම යහපාල රජයේ අමු ඒවා උල්ලංඝනය කරලා තියෙද්දි. දැන් මේ තව කතාවක් තියෙනවා. ඒක ඔබතුමාට අදාළ වෙන ප්‍රශ්නයක්. දැන් මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක දැන් තියෙනවනේ කෙසේම් නව නීති ටිකක් හැදිලා තියෙනවනේ සමාජය තුළ. ඒ කියන්නේ මුවාවරණ පළඳින්න ඕනේ, මීටරයක් දුරත් අයා ගන්න ඕනේ වගේ කියන කාරණා. ඒකෝට දැන් මේ මැතිවරණ මේ තියෙන රැස්වීම් සහ මේ තියෙන ක්‍රියාදාමයන් ඔස්සේ එම නීති උල්ලංඝනය කරන පක්ෂ විපක්ෂ බොහොමයක් ඉන්නවා කියන කාරණේ සම්බන්ධව අපිට ඒකට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? දැන් අපිට ජනමතයට අපිට හිතන්න වෙනවා මේ පිළිබඳනේ. ඉස්සර දැක්වූ ලොකු දේවල් නෑ අපිට. ඉස්සර පොලිතීන් නගර පුරා පොලිතීන් වලලා තිබ්බා. ඒවා නෑ. ජනතාවගේ යහපත වෙනුවෙන් හැරිලා තියෙනවා. හැබැයි මේ සමහර කාරණා වලදී අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? ඉතාලම කෙටි කාලයක් තියෙන්නේ මේ ඔබට අවස්ථාව ගන්න. පසු ඔබට අවස්ථාව දෙන්න. කතා කරනද? ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම අපේ කාලය ඇතුලේ අපේ දේශපාලන ක්‍රියාකාරකම් කාලය ඇතුලේ අපි මේ මැතිවරණය ඇත්තටම පහුගිය ජනාධිපතිවරණයෙන් ආරම්භ කරලා මේ මැතිවරණය ඇත්තටම සුවිශේෂී මැතිවරණයක්. අපි පොලිතින් ප්ලාස්ටික් දේවල් දකින්නේ මැතිවරණ වේදිකාවල රතිඤ්ඤපත් වෙනවා අපි ඇහෙන්නේ. ඉතාමත් මේ ඡන්දයක් තියෙනවද කියලා දන්න තත්ත්වයක් අද මේ රට ඇතුලේ තියෙන්නේ. විශ්වාස කරනවා මේ ආරම්භ වුණේ පරිවර්තනීය යුගයක්. මේ ආරම්භ කළේ මේ රටේ රාජ්‍ය නායකයා පරිවර්තනීය යුගයක්. ඉදිරියේදී ටික මොකද එකපාරට මේ සියල්ල කන පිට හරවන්න බෑ උපාලි. මේවා ක්‍රමක්‍රමයෙන් කරන්න පුළුවන් දෙයක්. මේ ආරම්භ කරපු දේ ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා කියන එක මේ රටේ මිනිස්සු දැන් පිළි අරන් අවසానයි. ඒ අනුව මේ රටේ ඉදිරි කාලය තුල බිහි වෙන්නේ අලුත් යුගයක්, අලුත් පරම්පරාවක් එක්ක අලුත් ලෝකයකට යන අලුත් යුගයක් කියන එක බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන්. ගෞරවනීය මහතා ඔබට මිනිත්තු 3ක කාලයක් මම ලබා දෙනවා. දැන් ජනමතය හැසිරීම තමයි රටක දේශපාලන මඟ තීන්දුව කරන්නේ. අපේ ඉස්සරහා මම කලින් සඳහන් කරා නිතරම රටේ ඉන්නේ අස්ථාවර තැනක ආර්ථික බංකොලොත් භාවයක් තියෙනවා. අපිට MCC වගේ යුසුම් අස්සම් කරනවද නැද්ද කියලා තීරණාත්මක තැනක ඉන්නේ. එතකොට කෙලින්ම අනිත් පැත්තේ වේදිකාව කියන අස්සම් කරන්නේ නැහැ කියලා මේ පැත්තේ අස්සම් කරන්නේ නැද්ද අපි දන්නේ නැහැ. සමහර තැන්වල විවේක කතා යනවා, සමාජ මාධ්‍ය ඔස්සේත් යනවා, නෑ එහෙම නෑ අස්සම් කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒත් එකම දැන් ආධාර තියෙනවා, ණය තියෙනවා, දැන් පාලකයෝපත් වෙනවා, අපි අහක බලන් ඉන්නවා. රට දුප්පත් වෙනවා. දැන් මේ ක්‍රියාවලියෙන් ඔබට යන වැඩපිළිවෙලකට සූදානමක් තියෙනවද? සූදානමක් තියෙයිද? ඇත්තටම මින් ඔබට රටේ ගමන් මඟ සුබවාදී වෙයිද? කොයිබට ජනමතයට අනුව රටයයිද? ඔය ප්‍රශ්න කීපයක් තිබුණා තනි ප්‍රශ්නේ තුල. ඕකේ මට කියන්න තියෙන්නේ මින් ඔබට රට සුබවාදී වෙනවා කියන එකට නම් පෙර නිමිති තියෙනවා. ඔබ කිව්ව MCC කිව්වසම වෙනත් ඔය ජාතික සහ ජාත්‍යන්තර බහුවිධ මූල්‍යෝපායන් පදනම් වන ගිවිසුම් ගැන නම් මට ප්‍රබල සාර්ථක නිවැරදි උත්තරයක් දෙන්න බෑ. මිනිත්තු 3කදී කොහොමවත් දෙන්න බෑ. නමුත් මට එකක් කියන්න පුළුවන් අර ඔබගේ අවසානයේම ඇහුව රටට සුබවාදී හෙටක් නිර්මාණය වන්නට අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රධානම සාධකය බිහි වෙලා තියෙනවා. අපි ඔක්කොම එකඟ වෙන ඔක්කොම මෙතෙන්දි කතා කළ අර කිව්ව නිලධාරිවාදය, අමාත්‍ය මණ්ඩල, මන්ත්‍රී මණ්ඩල ආදී වශයෙන් මහත්තයා දැන් මම නැවත ප්‍රශ්න අහන්නේ දේශපාලනිකව මේ ආර්ථික ගෝලීය ආර්ථික ප්‍රවාහන හරි ප්‍රබලයිනේ. එක ගිවිසුමකින් පුළුවන් අපේ සමස්ත ක්‍රියාවලිය හසු කරගන්න. දැන් අපි පහුගිය ගිවිසුම් අධ්‍යයනය කරපුවාම අපිට ඒක පැහැදිලිව පෙවුණා. ඒ නිසා එක තීන්දුවකින් අර ගොඩක් දේවල් යන්න පුළුවන්. ඒ නිසා සමහර ඒවා බරපතලයි කියලා අපි හිතනවා. ඒ නිසා ඔබගේ උත්තරේ වැදගත් මිනිත්තු දෙකක් තියෙන නිසා. මගේ මතේ නම් ඔබ කිව්ව හරිය. එදා හුදකලාවේ පැවති දේශීය ආර්ථික ක්‍රමවේද මේ 21 වෙනි සේවසේ මේ ලෝකයට ගැලපෙන්නේ නැහැ. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අන්‍යෝන්‍යව පවතින වෙනවා සහ නන්න දැරුම් ගිවිසුම් ඔස්සේ ආර්ථිකය කළමනාකරණය කරන්න ඕනේ ආයෝජනයෙන් ඒක හරි. අපේ ඉඩම් දෙනවද නැද්ද? දීලා තියෙනවද නැද්ද? නමුත් ඒ සියල්ලටම උඩින් පවතින මේ දේශීය අනන්‍යතා මම හිතන්නේ මේ නව ජනාධිපතිතුමාගේ දැක්මේ තියෙන ඔබට වැටහිලා ඇති. ඈත කුරුඳු ගොවියාගේ ගම්බිරිස් ගොවියාගේ තේ දැල්ලේ පොල් ගෙඩියේ බුලත් දැල්ලේ සිට සියල්ල ලංකාවේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය කිරීම යොමුන. දේශීය කර්මාන්තයේ කළ හැක්කේ යම් දෙයක්ද ඒක දේශීයව කිරීම පිළිබඳ කතර බොහෝ ආනයන කරන හාස්‍ය ජනක
ආනයනයන් තියෙනවා මේ පොළේ ඕන තරම් හදලා. මේවා පිළිබඳ ජනාධිපතිතුමා අවධානය ලක් වෙලා තියෙනවා. අපි MCC වේවා ඒ ඕනෑම ගිණුමකට යටත් වෙලා මේ එකඟ වෙන්න යන්නේ අපේ නැති බැරිකම ඉඳලා. අපිට බැරි ඉඳලා. හුදු දේශීය ආර්ථිකයේ නැන්වීමේලා ජාතික විශේෂයෙන්ම බටහිර ඒ ක්‍රමවේදයන් සහ අර්ථ ක්‍රමයන් සහ ව්‍යාපාරයන් තුල පවතින ඕනෑ තියෙන මූලික වැරදි නිගමන. ඒ නිසා පටන් ගන්න වෙන්නේ ආපහු සමග පෙරමුණු රජය එක්තරා දුරකට ගෙනාපු ස්වයන් ආර්ථික ක්‍රමවේදයකට සරු ගන්නවලා මේක ගේනකොට ඔය වැනි තත්ත්වයන් වුණා. නමුත් තාම ඕවා පිළිබඳ කිසිම අධ්‍යයනයක් ඕනි වැරදි ප්‍රකාශයක් කරන්න අපි කල් වැඩි. කෙසේ නමුත් මේ ඉතුරු මිනිත්තුවේ මගේ මේ සංවාදයේ නිමා කිරීම මගේ අදහස වන්නේ සියල්ල තීන්දුව තීරණය කිරීමේ මේ මහා සමාජ සතු ශක්තියද දැනුමද අවබෝධයද ඕනෑකමද මේ දින කීපයේදී විකසිත වේවා. නිවැරදි තීන්දුව තීරණ අරගෙන ඔබේ අශ්‍රයා ඔබ වෙනින් දුවන අශ්‍රයා යොදා දෙන්න සමාජ මතය ජනමතයේ සවිමත් වේවා. ඔව්. නීතිඥ ගාමිණී විජේවර්ධන දේශපාලනයේ බොහෝ ඇසූ පිරිතක් නැති කෙනෙක්, අත්දැකීම් බහුල කෙනෙක්. ඔබතුමා දකුණු පළාතින්ද අද මෙතෙන්ට මේ පැමිණියේ. බොහොම ස්තුතියි. රට වෙනුවෙන් අපි වෙනුවෙන් රට මැදට ආවාට. එතකම දේශපාලන ක්‍රියාධර අනුර වීරසේකර මහත්මයා සංවාදයේ පෝෂණය කරන්න බෙහෙම ස්තුතියි. අපි මේ වේදිකාව ඔබට වගේම ජනතාවට තරුණ වේදිකාවක් ඉදිරියේදී ඔබ ප්‍රශ්න කරන්න අපිට ඉඩ තියෙනවා. හිතතුනි 2020 මැතිවරණයේ ජනමතය කොයිපටද කියන කාරණේත් සමගයි අපි රැඳී සිටියේ. ඔබට අදහසක් තියෙනවා. ඔබට කිසිවක් අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ රටක්. ඒ නිසා හොඳ රටක් වෙනුවෙන් ඔබගේ හැසිරීම, ඔබගේ දේශපාලන කියවීම අතිශය වැදගත්. පක්ෂ පාට මේ සියල්ල බැහැර කරලා ඔය කියන පත්‍රිකාවල තියෙන මනුස්සකම් පිළිබඳ හිතුවොත් අපිට හොඳ රටක් හදන්න පුළුවන්. හැබැයි ඔබට නෙමෙයි පුළුවන්. ඔබ බලාත්මක වෙන්නේ කවදාද? එදාට තමයි ඔබට ඔබේ පාලකයාත් රටත් හදන්න පුළුවන්. ඔබ බලාත්මක නොවේ, ඔබ ප්‍රශ්න කරන්නෙක් බවට පත් නොවේ, ඔබ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිට ඔබට කවදාවත් රටක් හදන්න බෑ. ඒ නිසා වඩා ප්‍රබලයි ඔබේ දේශපාලන සවිඥානිකත්වය සහ ඔබේ දේශපාලන ක්‍රියාකාරීත්වය. ඔබයි බලේ, ඔබයි බලාත්මක වෙන්න ඕනේ. අපි ගිහිල්ලා නම් නිනාද සජීවී සංවාදයෙන් සියලු ස්ථාන ඔස්සේ අපි රැඳී සිටි බොහොම ස්තුතියි. ඔබට වැඩසටහන ඉරිදා උදෑසන නැවත විකාශනය නැරඹීමේ හැකියාව තියෙනවා. ඔබේ අදහස් තියෙනවා ලියන්න. නිනාද නිෂ්පාදක රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ දඹුල්ල. අපි සුබ සතියක් ජයග්‍රහී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ගෙලන්න සුබ රාත්‍රියක්.